තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපගේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළුව අවසරයි අපේ විහාරස්ථානයේ වැඩ ඉන්න අනෙකුත් සියලුම මහා සංඝරත්නයින්ද ඒ වගේම අද දවසේ අපගේ දහම් වැඩසටහනට වැඩම කරන්න යෙදුණු ඒ කල්යාණ මිත්‍ර ඒ අපගේ අවසරයි මහරගම ස්වාමින් වහන්සේගෙන්ද ඉතින් අද දවසේ මේ වැඩසටහනට මෙතනට පැමිණෙන්න යෙදුණු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික පින්වත්නි, අද නිකිනිපුර 15ක් පොහොව දවස. ඉතින් අපි වෙනදා වගේම මේ පිරිස හිමිදිරි පාන්දර ඉඳන් මේ වෙනකන් වැඩසටහන් කීපයකට පෙළකට සම්බන්ධ වුණා. ඉතින් අද දවසේ අපි ස්වාමින් වහන්සේ ධර්මයේ සඳහන් වෙනවා ප්‍රබස්සර මිදම් බික්කං චිත්තේ. මහණෙනි, මේ සිත ප්‍රබාස්වරයි. තුර මේ ප්‍රබාස්වර භාවය පවත්වාගෙන යාම ගිහි පැවිදි ඕනම කෙනෙකුටම පොදු ධර්මයක්. හැබැයි නිවන් දකින්න යන කෙනෙක් හිත පවත්වන විදිහ මම පුංචි උපමාවක් මතක් කර ස්වාමීන් වහන්සේ තෙල් පිරෙප්පු කලයක් අරගෙන යනවා වගේ තෙල් හැලෙන්නේ නැතුව යා යුතුයි. හැබැයි අපි ඒ අතර මේ ජීවිතයේ ගෙවන සාමාන්‍ය ජනතාවට ඊතරම් මේ විදිහට යනගන්න බෑ. නමුත් අපේ සිත කොහොමත් ප්‍රබාස්වර භාවයක පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි අපේ ජීවිතයට සමහර දේවල් ලැබෙනවා. ලැබීම නිසා මොනියම් හෝ අකුසල ධර්ම නැත්තම් හිත අපිරිසිදු කරගන්න අවස්ථා බොහෝ තියෙනවා. සමහර දේවල් නොලැබීම නිසා ජීවිතයේ බොහෝ සෙයින් අකුසල කර්ම කරගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ කාරණා මම හිතුවා අද කතා කරන දේවල් හැම කෙනෙකුටම බොහෝසේ ලැබෙනවා. ලැබෙන දේවල්. ඒතර මේ ලැබෙන දෙයක් ගැන කතා කරන්න හිතුවේ. ඉතින් මේ අපි කවුරුත් ඒ ධර්මයන්ට මුහුණ දෙනවා. එතකොට කොහොමද අපි මේ හිත ඒ වෙලාවේ ක්‍රියා කරගන්නේ කොහොමද? ඉතින් අපට කායික වශයෙන් ඒ වගේම වාචසික වශයෙන් අපි කොහොමද හිත පවත්වා ගන්න ඕන කියන කාරණේ තමයි මම හිතන්නේ මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ. ඉතින් අවසරයි ස්වාමීන් වහන්සේ. ඒකට මම මුලින්ම අද දවසේ අපේ මාතෘකාවට මම හිතුවේ අපේ ජීවිතේ මදයට පත්වන කාරණා ගොඩක් තියෙනවා. ඒ නිසා මේ මදයට පමුණවන කාරණා කීපයක් සාකච්ඡා කරන්න හිතුවා. ඒනොත් මම මුලින්ම ස්වාමීන් වහන්සේ මේ අයගේ දැන ගැනීමට මදය කියන්නේ මොන වගේ අර්ථයක්ද සානහස මදය කියන එකකින් ධර්මානුකූලව විග්‍රහ වෙන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සේනාසනයේ වැඩ සිටින සීලූම වැඩිහිටි ස්වාමින් වහන්සේලා වරක් ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. ඇත්තටම අපේ ස්වාමින් වහන්සේ කිව්වා වගේ ජීවත් වෙන මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයට හානි වෙන කාරණා කීපයක් තමයි උන්වහන්සේ අද මාතෘකා කරගත්තේ කතා කරන්න. ප්‍රශ්නේ යමුනේ මදේ කියන්නේ මොකක්ද කියන කාරණය. මදේ කියන එක අපි සාමාන්‍ය ව්‍යවහාරික වචනයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ පාවිච්චි කරන්නේ මත්වීම කියලා. එහෙම.
එතකොට සාමාන්‍යයෙන් මත් වෙන්න විවිධ දේවල් ගන්නවනේ. ශරීරයට බාහිරෙන් මත් වෙන්න සමහර අය සමහර දේවල් ගන්නවා. ඒතරේ මත් වීමෙන් සිද්ධ වෙන්නේ Tamanට සිහිය බැහැරවීම. සමහරු මත් වෙන්න දෙයක් ගන්නේ හිතේ දුක නැති කරගන්න. සමහරු සතුට වැඩි කරගන්නත් මත් වෙන දේවල්. එතකොට සිහිය බැහැර වුණාම අමුතු මානසික ලෝකයක තමයි ඒ මිනිස්සයා ජීවත් වෙන්නේ. ඒක මුලාවක් තුල ජීවත් වීමක්. දැන් දුක නැති කරගන්නවා කියන්නේ කායිකව හරි මානසිකව හරි එන දුක කවුරු හරි දෙයක් බාහිර දෙයකින් මත්වීමක් හදාගෙන ඒක අමතක කරන්න හරි ඒක යට ගහන්න හරි හදනවා කියන්නේ එතන තියෙන්නේ යම් ආකාරයකට මුලා වීමක්. ඇත්තෙන් බැහැර වීමක්. එතකොට මේ ඇත්තෙන් බැහැර වෙන මානසිකාරයක් සකස් වෙන එකට තමයි කියන්නේ මත් වීම කියන්නේ. එහෙමයි. එතකොට මේ භෞතික දෙයක් අරගෙන මත් වෙන එක වැඩි කාලයක් පවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් මත්පැන් හරි වෙන මොනවා හරි ඔය තියෙනවනේ මත්ද්‍රව්‍ය ඕන තරම් જાති. ඔය මොනවා හරි අරගෙන මත් වුණාට පස්සේ වෙන්නේ යම් කාලයකට තමයි අසහිය තියෙන්නේ. ඒ කාලය ඇතුළත අර දුක සමහරලාවට නැතු වෙනවා. සතුට තියෙනවා නම් ඒකත් මානසිකව වැඩි කරගන්නවා. හැමදේම කරගන්නවා. හැබැයි බොහොම කෙටි කාලෙකට. එතකොට එහෙම මත් වෙන මිනිස්යාට ස්වභාවයෙන්ම මේ මත දුර වෙනවා අර බාහිර ගන්න දේ තියෙන ශක්තිය නැති වෙනකොට. අපි කියමු මත්ද්‍රව්‍යයක් ගත්ත මොනවා හරි. ඒක වැය වෙලා ෂේ වෙලා යනකොට අර මත් ගතිය බැහැර වෙනවා. හැබැයි සමහර මද තියෙනවා ඒ විදිහට බැහැර වෙන්නේ නැහැ. ඒ මදය අපිට බොහෝ කාලයක් අහිත පිණිස තමයි පවතින්නේ. සමහරලාට මෙලොවත් හානි ඇති වෙනවා, පරලොවත් හානි කරනවා, සංසාර ගමනත් හානි කරන්න හේතු සකස් වෙනවා. ඕක ගොඩක් අයට කිව්වට තේරෙන්නේ නැහැ. මත් වීම කියන්නේ මදේ කියන්නේ අන්ධ වීයාමක් හා සමානයි. දැන් ඔය කියන්නේ ආදරයෙන් මත් වෙන්න එපා කියලා. ඒ වෙලාවට ඇත්ත පේන්නේ නැහැ. හැම වෙලේම පේන්නේ අනිත් කෙනාගේ හොඳ විතරයි. මොන වැරද්දක් තිබ්බත් ස්වාමීන් වහන්සේ එතකොට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ආදරයෙන් මත් වුණාම මිනිස්සු කියන්නේ ආදරයෙන් මත් වෙච්ච මිනිස්සයාට තමන් ආදරය කරන කෙනාගේ අඩුපාඩු පේන්නේ නැහැ. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා විවාහ වුණාට පස්සේ පේන්න ගන්න. එහෙම. ඊට පස්සේ කියනවා අනේ මෙයා වෙනස් වෙලාද කියලා. එයා වෙනස් වෙලා නෙමෙයි. අපි අර ආදරේ මත් වෙලා ඉන්න වෙලාවේ ඇත්ත දැක්කේ නැහැ. එහෙම. ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ මානසිකව ස්වභාවයන් කීපයක් තියෙනවා. යථාර්ථයේ මනසින්ම වහගන්න. අන්නේ මනසින් වහගන්න යථාර්ථ ස්වභාවය භයානක වශයෙන් බලපාන්නේ මේ කෙලෙස් වලට සිද්ධ වෙන මත්භාවය. යම් යම් කෙලෙස් ධර්ම අපේ ඇතුළේ ක්‍රියාත්මක වෙනකොට ඒ කෙලෙස් වලට අපි මත් වුණොත් ඒ මත්වීම මේ මත්ද්‍රව්‍යකින් මත් වෙනවා වගේ දෙයක් නෙමෙයි. එතකොට සිද්ධ වෙන්නේ ගොඩක් වෙලාවට අපි යම් කිසි දෘෂ්ටියකට හිර වෙනවා. අපේ කෙලෙස් වලින් සකස් කරලා දෙන යම් දෘෂ්ටියකට හිර වෙනවා. අන්න එහෙම යම් දෘෂ්ටියකට හිර වුණාම ඒ දෘෂ්ටිය යම් හේතුවකින් බැහැර වෙන තාක්කල් අපි ඒකට මත් වෙලා රැවටිලා තමයි ඉන්නේ. ඒක සසරට යහපත් නෑ. ඒ කියන්නේ අධිකව ඒකට මුලා වෙලා. ඔව් මුලා වීමක් තියෙනවා. දැන් මොකක් හරි දෙයක් ඔය දැන් ආදරය ගැන කතාවක් කිව්වා වගේ. එහෙම. මොකකට හරි මුලා වුණාම ඒකේ ඇත්ත යම් දවසකද ප්‍රකට වෙන්නේ. එතකම්ම මුලා වෙලා තමයි ඉන්නේ. අපි කාටවත් එක පාටේ මුලාව බැහැර කරන්න බෑ ස්වභාවය. අර මත්ද්‍රව්‍යයක තියෙන අර ස්වභාවික වැයවීමත් එක්ක සිද්ධ වෙන මත්බව දුරු වීම කෙලෙස් වලින් මත් වෙන සත්‍යයට පේන්නේ නැහැ. ඒ කෙලෙස් යම් විදිහකට ප්‍රහාණය වෙන රටාවකට මනස සකස් වුණොත් විතරයි අපිට සායනාස ඒ විදිහට ඒ මත්බවෙන් මිදෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ මත්බවේ භයානකම මත්බව තමයි මේ කෙලෙස් වලින් මත් වෙලා ඉන්න එක. මේකේ ගොඩාක් කාරණා තියෙනවා. මම හිතන්නේ ඉතින් අරමුණු වෙන විදිහට කාලය අනුව ඒ මත්බව අපි ටිකක් තේරුම් ගන්න බලමු. එහෙමයි. ඉතින් මේක ඇත්තටම ස්වාමීන් වහන්සේ කාරණේ මතක් කරා. ඒකට ගොඩක් කාරණා තියෙනවා. ඉතින් පළවෙනියටම මම හිතුවා අපේ ජීවිතේ අපට විශේෂ වශයෙන් ලැබෙන දෙයක් තියෙනවා මේ ජීවිතේ. දැන් අපටත් ලැබිලා මේ අයටත් ලැබිලා හැම කෙනාටම ලැබිලා තියෙනවා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන.
වගේම තිරිසන් ලෝකේ ඉන්න අයටත් ලැබිලා තියෙනවා. හැබැයි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපට මේ ලැබිච්ච ජීවිතය නිසා ජීවිත මදයක් ඇති වෙනවා. සංස ඒක කොහොමද කෙනෙකුගේ ජීවිතයට අකුසල් පිරෙන විදිහට මේක බලපාන්නේ ස්වාමීන් වහන්සේ? ඔව් ස්වාමීන් වහන්සේ මෙහෙමයි. දැන් ඕනෑම සත්වයකට තමන්ට තියෙන වටිනාම දේ තමයි ජීවිතය. එහෙමයි. මිනිස්සෙක් වේවා ස්වාමීන් වහන්සේ කිව්වා වගේ තිරිසන් සතෙක් වේවා මොනම ආකාරයක දෙවියෙක් වුණත් ඒ කෙනාට තියෙන වටිනා දේ තමයි තමන්ගේ ජීවිතේ. එහෙමයි. ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් මේ මොහොතේ ඔබ ළඟ තියෙන වටිනාම දේ මොකක්ද කියලා අනිවාර්යෙන් එයාට හොඳට නුවණින් කල්පනා කරොත් තියෙනවා තමන්ට මේ මොහොතේ තියෙන වටිනාම දේ තමයි තමන්ගේ ජීවිතය කියලා. එහෙමයි. මොකද අනිත් හැමදේම තියෙන්නේ මේ ජීවිතයේ වටේ. සියලු බැඳීම්, සියලු වස්තු, සියලු ලාභයන් මේ හැමදේම තියෙන්නේ මේ ජීවිතයේ වටේ. එතකොට සිද්ධ වෙන දේ තමයි මේ ජීවිතය අපි කාටත් ලැබෙනකොට ඒ ජීවිතයට යම්කිසි කර්ම ශක්තියක බලපෑමක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කර්ම ශක්තිය මේ ජීවිතේ යමක් තීරණය කරනවා. එහෙමයි. ඒක එකම ධර්මතාවය නෙමෙයි. නමුත් ඒක බලවත් ලෙස සත්‍යයට බලපාන ධර්මතාවය. ඒ තමයි යා මේ උපතේදී මේ ජීවිතේ පවත්වන්න ගෙනාපු ජනක කර්මයේ ශක්තිය. ඒ ශක්තිය මත එයාට මේ ජීවිතය කොයිතරම් ශක්තිමත්ව පවත්වනවාද කියන එක ඒ තුලින් තමයි තීරණය වෙන්නේ. එතකොට මේ ජීවිතේ අපිට වඩා කැමති දේ තමයි සැපයක් විඳින එක. අපි හැමෝම කැමති සැපසහගත විඳීම් විඳින්න. කවුරුත් කැමති නැහැ දුක් සහගත විඳීම් විඳින්න. හැම කෙනෙක්ගේම හිතේ කැමැත්ත තියෙන්නේ සැපසහගත විඳීමක් විඳින්න. එතකොට ස්වාමීන් වහන්සේ වෙන්නේ මේ මිනිස්යාට කොච්චර සැපයක් ලැබුණත් කොයිතරම් සැප විඳින්න පරිසරයේ තිබ්බත් ඒක විඳින්න යාට ජීවිතේ යම් කාලයක් ඕනේ. එහෙමයි. කොච්චර සැපයක් තිබ්බත් ඒ කාලය නැත්තම් අපිට සැප විඳින්න බෑනේ. දැන් බොහෝම ධන දාන්නේ තියෙන පවුල් එක කවුරු හරි ඉපදිලා අවුරුද්දෙන් දෙකකින් පොඩි එක්කෙනා මැරලා ගියොත් එයාට ඒ සැපේ විඳින්න පරිසරයක් කාලයක් නැහැනේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ සැපයට මේ ජීවිතය ග්‍රහණය වෙන්නේ ඒ ජීවිතයේ තියෙන කාල සීමාව. ඒකට අපි සාමාන්‍යයෙන් කියන ආයුෂය කියලා. එතකොට මේ ආයුෂය සමහර පිරිසකට අඩුයි. සමහර පිරිසකට වැඩි. ඒකෙන් අපි කියන්නේ සාපේක්ෂව දැන් හැම මිනිස්සෙක්ටම මෙයාට අඩුයි මෙයාට වැඩි කියලා තේරෙන්නේ මනුස්ස ලෝකයට අනුව. දැන් අපි කවදාකවත් අපේ ආයුෂය තිරිසන් සතෙක් එක්ක සංසන්දනය කරන්නේ නැහැ. අපේ ආයුෂය අපි දෙවි කෙනෙක් එක්ක සංසන්දනය කරන්නේ නැහැ. දෙවි කෙනෙක් සංසන්දනය කරන්නේ ආයුෂ තවත් දෙවි කෙනෙක් එක්ක. තිරිසන් සතෙක්ගේ මානසිකාරයේ සංසන්දනය වෙන්නේ තවත් තිරිසන් සතෙක් එක්ක. තමන්ගේම යෝනියට අදාළ. තිරිසන් යෝනියට අදාළ. ඒ වගේ මිනිස්සයත් හැම වෙලේම අනිත් කෙනාගේ ආයුෂය තමන්ගේ ආයුෂයත් එක්ක සංසන්දනය කරන ස්වභාවයෙන් යුක්තයි. හැබැයි මේ ආයුෂය සංසන්දනය කරන්නේ යම්කිසි ධර්මතාවයක් උඩ තියලා. මොකද මේ ජනක ශක්තිය නිර්මාණය කරලා දෙන ආයුෂයේ වැදගත්ම දේ තමයි කායික ශක්තිය. එහෙමයි. දැන් අපි කවුරු හරි මැරුණට පස්සේ ඒ කෙනාගේ ආයුෂය සංසන්දනය කරනවට වඩා ගොඩක් අය ආයුෂය සංසන්දනය කරන්නේ මේ මගේ වයසේ ඉන්න මේ කෙනා මටත් වඩා දුර්වලයි. නැත්තම් මට වඩා අඩු වයසෙන් ඉන්න කෙනා මටත් වඩා දුර්වලයි. එහෙමයි. මොකද මේ ජනක කර්ම ශක්තිය සකස් කරලා දෙනවා යම්කිසි ශක්තියක් මේ කය පවත්වන්න. එහෙමයි. ඒ ශක්තිය ෂේ වෙනවා වේගෙන් ජනක කර්ම ශක්තිය දුර්වල කෙනා. එහෙමයි. එතකොට වෙන්නේ අර මිනිස්සයා තව කෙනෙක් දිහා බලලා කල්පනා කරනවා මෙයා මට වඩා ආයුෂයෙන් අඩුයි. මෙයාගේ ශක්තිය අඩුයි. මෙයා වැඩි කාලයක් තව ජීවත් වෙන්නේ නැහැ. නමුත් මගේ ආයුෂය බොහොම වැඩි. එතකොට සායනස දැන් සමාජයේ බලන් ඉන්නකොටත් තේරෙන දෙයක් තමයි සමහර වෙලාවට එකම පවුලේ අම්මා තාත්තා ආච්චි ජීවත් වෙලා ඉන්නදී සමහර වෙලාවට දරුවෝ මැරෙනවා. එහෙමයි. එතකොට අර වැඩි කාලයක් ජීවත් වෙච්ච හිනාට හිතෙනවා අනේ මේ අපිට ලොකු ආයුෂයක් තියෙන ශක්තිය තියෙද්දී මේ පොඩි අය මැරිලා ගියා අපිට මොන තරම් ලාභයක් තියෙනවද කියලා. ඔන්න ඒ ලාභය කෙනෙකුට දැනෙනවා. ඒ කියන්නේ වැඩි ආයුෂ ශක්තියක්, වැඩි කාය ශක්තිය ආයුෂ වශයෙන් තියෙන කෙනාට අඩු කෙනාට සාපේක්ෂව ලාභයක් තියෙනවා තමන් ගාව කියලා හිතට දැනෙනවා.
අඩු ආයුෂයේ තියෙන කෙනාට වැඩි ආයුෂයේ තියෙන කෙනා දැක්කහම තමන්ගේ ශක්තිය අඩුයි නේද කියලා දුකක් ඇති වෙනවා. ඒ දුකත් හානියක්. අර වැඩි ශක්තියක් තියෙනවාද කියලා තමන්ට දැන්න හැඟී පහල් වෙන මත් වෙන ස්වභාවයත් ඒ සත්‍යයට හානියක්. ඒ හානිය ස්වාමීනාස නිර්මාණය වෙලා එන්නේ ජීවිත මදය සකස් වුණාට පස්සේ එක දෙයක් හිතට එනවා. ඒ තමයි මේක රැක ගන්න ඕන කියලා තව. එහෙමයි. තව තවත් මේ ජීවිතේට මත් වෙනවා. මට තව ඉන්න තිබ්බනම් හොඳයි කියලා. අන්නේ මත් වෙනකොට ඒ ජීවිතය රැක ගන්න ඕනෑම දෙයක් කරන්න පෙළඹෙනවා. ඒ සත්‍යය පෙළඹෙනවා. එතකොට තමන්ගේ පැත්තෙන් තමන් යම් කිසි ජීවිතය රැක ගැනීමේ බලවත් උත්සාහය නිසා නොදැනුවත්ව හෝ දැනුවත්ව මහා අකුසල ගොඩක් කරගහ ගන්න හේතු සකස් වෙනවා. තව පැත්තකින් අර ආයුෂ අඩු කෙනා දිහා බලලා අවඥාවෙන් සිහිය කල්පනා කරනවා. කල්පනා කරලා ඒක ගිහි පැවිදි දෙපාර්ශ්වයටම පොදුයි. කවුරුණත් කියනවා එතකොට හිතෙනවා අනේ මෙයා අපිට තියෙන ජීවිත ලාභය ඕකලන්ට නැහැනේ. මේ විදිහට මනසින් එක්ක කල්පනා කරනවා එක්ක වචනෙන් කියනවා තව කෙනෙක් එක්ක හරි කියනවා. බලන්න අපිට තියෙනවා මෙච්චර ලාභයක් අර මිනිස්සුන්ට මෙච්චර වයසක් ගිහිල්ලා මේ පොඩි වයසට බලන්නකො තියෙන දුක් අන්දරාව. ඒගොල්ලන්ගේ ආයුෂ කොච්චර අඩුද කියලා වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ මනසින් හෝ අකුසල රැස් කරගන්න. මෙහෙම රැස් කරගත්තාම ආයි සිද්ධ වෙන්නේ සසරට යහපත් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ජීවිතය හරියට තේරුම් ගත්ත නැති මිනිස්සයා හැම වෙලාවෙම ආයුෂය එහෙම නැත්නම් තමන්ගේ කාය චිත්ත ශක්තියට මත් වෙනවා. මත් වෙලා ඒක ඔස්සේ විවිධ අකුසල කර්ම සිද්ධ කරගන්නවා. එහෙමයි. එතකොට සානස දැන් අපි සමහර අය ඉන්නවා ජීවිතේ ජීවත් වෙනවා නොමරෙනවා වගේ ඒ ජීවත් වෙන කාලේ ඒ ජීවිතේට පුදුම මත් වීමකින් ජීවත් වෙනවා. අර සංසන්දනයක් නැතුව. එතකොට එහෙම ජීවත් වෙන කෙනත් ජීවිත මදයට ඇතුල් වෙලාද ස්වාමීන් වහන්සේ ඉන්නේ. ඔව් ඉතින් මෙහෙමයි මැරෙන්නේ නැහැ කියලා කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒක වැරදි දෘෂ්ටියක්නේ. එතකොට අර මේ මත්පැන් බීලා වැරදි අදහසක දැන් සිහිය බැහැර කර ගැනීමක් නේ කරන්නේ. එතකොට ආදරයෙන් අන්ධ වෙනකොටත් ඇත්ත පේන්නේ නැති එක නෙවෙන්නේ. කොච්චරවත් කිව්වොත් හැමෝටම තියෙන මත නිදිමත තියෙනවනේ. ඒතර නිින්ද යන මොහොතේ සහ නිින්දෙන් අවදි වෙන මොහොතේ මනා සිහියක් නැහැනේ. වැහිලා තියෙන්නේ. එතකොට ජීවිත මදයෙන් කවුරු හරි මත් වෙලා මේ මොහොතේ මැරෙන්නේ නැහැයි කියන සිතුවිල්ල කවුරු හරි දරාගෙන ඉන්නවා නම් ඒක වැරදි සිතුවිල්ල. ආන්ගේ සිතුවිල්ල උඩ අනිවාර්යයෙන්ම එයා මත් වෙලා ඉන්නේ. එයා බොරුවක හිර වෙලා ඉන්නේ. මොකද හැම සත්වයක්ම කාරණා කීපයක් මත අනිවාර්යයෙන් මරණයටපත් වෙන සාවිනාස. එක්කෝ ඒ කෙනාගේ ජනක කර්ම ශක්තිය අවසන් වෙලා මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් පරමායුෂයේ කාලයට අදාළව ගෙවිලා අවසන් වෙලා මරණයටපත් වෙනවා. නැත්නම් ওই දෙකම එකට සිද්ධ වෙලා මැරෙනවා. නැත්නම් අතීතයේ සිද්ධ කරපු යම්කිසි බලවත් අකුසලයක් ඉස්මතු වෙලා ඇවිල්ලා අර සියලු ශක්තියින් යටපත් කරලා ඇවිල්ලා ඒක නා මරණයටපත් වෙනවා. දැන් ඒ කාරණාත් එක්ක දැන් අපි ඕනම කෙනෙක් මම මේ සනසගේ අහන්නේ දැන් අපි පැවිද්දෝ ගිහි අය විශේෂයෙන් ඔය ජීවිතේ ටාකට් අරමුණු කරනවානේ. ඉතින් මම මෙච්චර කාලයක් ඉඳි මේ විදිහට සැපවත් වෙඳි. ඒකට ඒ අය ඒ වෙනුවෙන් මහා ධනයක් රැස් කරනවා. ඒතර සානස මේවා රැස් කරන්නේ මේ හේතු පාදක කරගෙන. ඒකට මේ අය මේවා රැස් කරන එක ඇත්තටම අපේ ජීවිතේ අපි බැලුවම අපි ගෙවල් දොරවල් හදනවා. දැන් මේ කවුරුත් දැන් මේ ගිහි ජීවිත නිගවන්නේ තුන පැවිද්දොත් අපිත් සාමාන්‍යයෙන් කුටි සෙනසුන් හදාගෙන ඒ කටයුතු කරනවා. ඒකට අපි මේකෙන් දැන් අපි ජීවිත මදයටපත් වුණාන් පස්සේ එතකොට මේ වස්තු රැස් කිරීම ජීවිත මදයත් එක්ක රැස් කරන එකක් නෙවෙයි නේ සමහර විට ජීවිත මදේ ඉඳලා රැස් කරනවා සමහර විට ජීවත් වෙනවා කියලා රැස් කරනවා කොහොම වුණත් වස්තු රැස් කිරීම අපි සාමාන්‍ය ජීවිතයට අවශ්‍යයිනේ. එතකොට කෙනෙක් මේ ජීවිත මදේ නිසා මෙහෙම වස්තු රැස් කිරීම සුදුසු නැහැ කියලා ඒක අතහරින එක හරි නෑනේ. නෑ සයිනස් එහෙම එකක් නෑ. ඇත්තටම ලෞකික ජීවිතයක් ගත කරන මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වෙක්ටම මේ ජීවිතේ පවත්වන්න යම් යම් ධර්මතා ඕනේ. එහෙමයි. ඒ කියන්නේ ආහාර ඕනේ. නිවාසයක් සමහරලාවට ඕනේ. වස්ත්‍රයක් ඕනේ. නිර්වස්ත්‍රයෙන් ඉන්න බෑනේ. එතකොට යම් යම් දේවල් සකස් කරගන්න ඕනකම තියෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ කවුරුත් ලස්සනට පිළිවෙලට ජීවත් වෙන්න ඕනේ. එහෙමයි.
මිනිස්සෙක්ට ජීවිතේ ඉලක්ක තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ ජීවිතේ වල්මත් වෙලා යනවා. එහෙමයි. වල්මත් වෙච්ච ජීවිතයක වැරදි සිද්ධ වෙන්න තියෙන අවස්ථා බොහොම වැඩි. එහෙමයි. එතකොට මේකේ වැදගත්තේ මේ ජීවිතේ බලාපොරොත්තු අපේක්ෂාවලට යන්නේක නෙමෙයි. එහෙමයි. යථාර්ථයේ තේරුම් අරන් යන්නේ. එහෙමයි. මත්වීම කියන්නේ යථාර්ථයේ නොදක යනවා. එහෙමයි. එයා ජීවිතේ යථාර්ථය දන්නේ නැතුව ඉලක්ක තියාගෙන ඒ ඉලක්ක මැත්තේම ජීවිතය රැකගෙන මොනවා හරි කරලා අර ඉලක්ක වලට යනවා කියන තැනට යනවා. එහෙමයි. තව කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ ජීවිත ඉලක්ක තියෙනවා. එයා දකිනවා. හැබැයි එයා ඇත්ත දන්නවා මේවා සාර්ථක වෙන්නත් පුළුවන්. සාර්ථක නොවෙන්නත් පුළුවන්. මගේ ජීවිතේ ඒ ඉලක්ක සාර්ථක කරගන්නකන් තියෙන්නත් පුළුවන්. මගේ ජීවිතේ ඉලක්ක සාර්ථක කරගන්නකන් නොතිබෙන්නත් පුළුවන්. අන්න එහෙම තැනකට ආවම එයා යමක් තේරුම් අරන් ක්‍රියාත්මක කරන්නේ. අර කියන්නම් වාගේ අර කියන්නේ ලස්සනට මාලිගා හදන්න කියලා මුහුදු වෙරළේ. එහෙමයි. ඒක ලස්සනටම හදන්න කියනවා. හැබැයි එයා දැනගන්න ඕනේ රැල්ලක් ආවම ගහගෙන ඒක කඩාගෙන යනවා කියලා. එතකොට දුකක් හටගන්නේ නැහැ ජීවිතේ. තමන්ගේ උපරිමේ කරනවා. නැත්තම් මේ අය හිතන්න පුළුවන් මම දරුවෙක්ට උගන්වනවා දරුවව හොඳ තැනකට ගේනවා කියන සිතුවිල්ලත් ජීවිත මදයත් එක්ක ඇවිල්ලා අන්තිමේදී ළමයින්ට මුකුත් කරන්නෙත් නැහැ, ගෙදර මිනිස්සුන්ට මුකුත් කරන්නෙත් නැහැ. එහෙම මානසිකත්වයක් නෙමෙයි. තමන්ගේ මානසිකත්වයේ යථාර්ථය දැකගෙන ඒ දේ ක්‍රියාත්මක කිරීමයි කරන්නේ. එතකොට ඒක කැඩිලා බෙදිලා ගියාට නැත්තම් තමන්ගේ ජීවිතය අහිමුණාට එතන තමන්ට මත් වූ දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට යාට ඒක සසරට හානියක් විදිහට පවතින්නේ නැහැ ස්වාමී. මොකද නැත්නම් අපේ ජීවිතේ කොහොමත් අස්තීරයි. මොකද මේක හරියට උපමා කරන්න බිත්තරයක් වගේ කියලා. ඔව් බිත්තරයක් විතර කට්ටක් කියලා කියන්නේ වැඩි හයි හත්තියක් නැති දෙයක්. නිසා මේ ජීවිතේ කොයි වෙලාවෙ කොයි මොහොතේ මොන වෙලාවෙ නැසෙයිද කියන කාරණේ අපි කාටවත් කියන්න බෑ. එතකොට දැන් මේ ජීවිත මදේමත් වෙන්න එපා. මෙහෙමයි මේ ජීවිතයේ වැඩි අපේක්ෂා තියාගන්න එපා කියලා ගෙදර ගිහිල්ලා පොල්ලක් අරගෙන ගිහිල්ලා ඔය තියෙන කඩලා බෙදලා දාන මානසිකත්වයක් නෙවෙයි මේ ධර්මයේ තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි දැන් ලෞකික එහෙම වුණොත් බුදුරජාණන් වහන්සේ හදපු බුදුරජාණන් වහන්සේට අපි දන්නවා ජේතවන මහා විහාරයේ ඒ වගේම වේළුවනාරාමයේ පූර්වාරාමයේ මේවා ඔක්කොම හදනකොට සියලු දේවල් වලින් සමන්නාගතව හැදුවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් වික්ෂුන් වහන්සේලාට ඉගෙන ගන්න කාලේ මේ කාලේ කියලා පැනෙවුවා. එතකොට අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සානස ජීවිතේ කොටසක් ඉතුරු කරන්න කියලා. ඒතකොට ජීවිතේ අපේක්ෂාවක් තියෙනවා යම් ප්‍රමණයක. නමුත් ඒ පමණ තිබුණට ජීවත් වෙනකොට අපි කොයි වෙලාවෙ හරි මැරෙනවා කියන චේතනාවෙන් තමයි එන්න ඕන. ජීවිතේ සදාකල් මේක මේ ස්ථිර දෙයක් මේක මට විතරයි ලැබුණු දෙයක් විදිහට ජීවත් වෙනවා කියන එක බහැරට දාන්න ඕන එකක්. එහෙමනේ සානසිතන. ඔව් සානස ඒ කියන්නේ මෙහෙමයි. දැන් අර බුදුරජාණන් වහන්සේ හීන පහකුත් දකින්නවනේ. ඒකේ අවසාන හීනය තමයි අර අසූචි කන්දක උඩ උන්වහන්සේ සක්මන් කරනවා. හැබැයි කිසිම අසූචි පොදක් ගෑවෙන්නේ නැහැ. එහෙමයි. දැන් සාමාන්‍ය ලෞකික මිනිස්සුයෙකුට ඔක කරන්න බෑ. නමුත් දැන් ওই ජේතවනාරාමේ පූර්වාරාමේ ගැන කතා කරපු හින්දා ඔය පූර්වාරාමේ දැන් අද කාලේ ආරාමයක් පන්සලක් හැදුවොත් මිනිස්සුන්ට ඒක මහා සමහරලාවට කම්පාවක්. එහෙමයි. ගිහි පින්නල මෙච්චර මොකටද මේ ශාසනයට. නමුත් පූර්වාරාමේ හදද්දී පූර්වාරාමේ පූජා කරන දවසේ එක උපාසකෙක් හදන් එනවා මේ පාපිස්නයක්. මුතු අල්ලලා බොහොම වටිනා පාපිස්නයක්. හැබැයි ගෙනල්ලා පූර්වාරාමේ බලනකොට දාන්න තැනක් නැහැ. මොකද ඊට වඩා වටිනේවා තමයි ඔක්කොම පාපිසි තියෙන්නේ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ඇහුවම ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ඔක දාන්න ඉතුරු වෙලා තියෙන්නේ වැසිකිළියේ දොර ගාවට විතරයි කියලා. නමුත් එයා ඒක පූජා කරලා යනවා. දැන් අද මෙතෙන්ට එහෙම පාවඩයක් ගෙනල්ලා පූජා කරොත් එහෙම මේ ඉන්න හැගේ මනස කොයි විදිහට කැළඹිලා යයිද? ඒ කියන්නේ මේ ලාභයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ මනුස්සයා ඒකට කොච්චර බැඳිලාද කියන එක. ඒ නිසා ගිහි ජීවිතේ ජීවත් වෙන මිනිස්සු මොකද ඇත්තම කතාවකුත් අපි කියමු බෙන්ස් එකක් තියෙනවා. BMW එකකුත් තියෙනවා. තව වාහන තුනකුත් තියෙනවා. කොච්චර තිබ්බත් යන්න පුළුවන් එකපාර එකක විතරයි. අනිත් ඔක්කොම මනසේ තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. එතකොට මේ මත් වෙච්ච නැති කෙනා මේ යථාර්ථය දකින්න ඕනේ. දැන් මේ පින්නතුන්ට ඇඳුම් 30 40 ඇති. හැබැයි එක මොහොතක අඳින්න පුළුවන් එකයි. එතකොට ඉතුරු 39ම
අල්මාරියේ භෞතිකව තිබ්බට ඒක මගේ වශයෙන් තියෙන්නේ හිතේ. වෙන කොහෙවත් නෙමෙයි. අන්න එහෙම තියෙනකොට ස්වාමීන් වහන්සේ මිනිස්සයා මේ හිතින් බැඳුණු ස්වභාවය බැහැර කරගෙන තමන්ගේ අවශ්‍යතාවයට පරිහරණය කරනවා නම් ওই ජීවිත මදයට මත් වෙන්නේ නැහැ. එහෙමයි. අනිත් භෞතික මදයන්ට මත් වෙන්නේ නැහැ. එහෙමයි සර්. ඉතින් ඒ කාරණේ මම හිතනවා පැහැදිලි වෙන්න ඇති. අපි කාල වේලාවත් එක්කම ඊළඟට මට හිතුණා එහෙනම් සනස දැන් අපිට ඊළඟට එනවා ඕනම කෙනෙකුට තරුණ කාලයක්. දැන් මේ කට්ටියට තරුණ කාලේ තිබුණා අපටත් තියෙනවා. ඊට පස්සේ කවුරුත් ඊළඟට වයසට යනවා. නමුත් මේ තරුණ කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ තරුණ බව කියන එක කෙනෙකුනා ඒ තරුණ බව නිසා බොහෝසේ මත්වීමට ලක් කරලා අකුසල් කරනවා. ඒ සානස මේ කියන්නේ තරුණ භාවය නැත්නම් යෞවන මදේ ගැන ටිකක් මම හිතන්නේ මතක් කරා නම් ඒ කාරණේ තමයි මගේ හිතේ දෙවෙනියට තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ මේ හැම කෙනෙක්ටම තියෙනවා ළමා කාල, එහෙමයි. තරුණ කාල, මැදිවිය, මහලුවිය කියලා කාල කීපයක් බෙදිලා. ඔය තරුණ කාලයට මත් වෙන්නේ තරුණ කාලයේ කාමයේ සංතරපණය කිරීමේ හැකියාව බොහොම වැඩි. එහෙමයි. ඒතර කාමයේ සංතරපණය කිරීමේ හැකියාව වැඩි නිසා තරුණ කාලේ ඒ කෙනා ඒ තරුණයා විඳින විඳීමට එහෙමයි. ඒ සැප විඳීමට මත් වෙනවා. මත් වෙලා එයා හිතනවා මේ තාරුණ්‍ය රැකගත්තොත් මේ සැපය දිගින් දිගටම විඳහැයි කියලා. දැන් ඒ සැපේ විඳින්නේ නැහනේ. ඒ කියන්නේ දැන් සීලයක් ආරක්ෂා කරන තැනින් ගත්තත් තරුණයෙක් සීලය ආරක්ෂා කරන කාරණේයි පුංචි දරුවෙක් සීලය ආරක්ෂා කරන එකයි වයසට ගිය කෙනෙක් සීලය ආරක්ෂා කරන දේ අතර වෙනස්කම් තියෙනවා. එහෙම. මොකද තාරුණ්‍ය සීලයක් ආරක්ෂා කරනකොට යොකු වෙහසක් ගන්න ඕනේ. එයාගේ සිත සහ එයාගේ ශරීරය දෙකම මේ යෞවන මදයට බැහැලා තියෙනවා. එහෙමයි. දැන් උදාහරණයක් කියන්නම්කෝ. දැන් අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවනේ. දැන් මේ 60 පැනපු අම්මලට ඕක වීරයක් අරන් ආරක්ෂා කරන්න ඕනේද? නෑනේ. කොහොමත් ශරීරයෙන් ඒකට අවශ්‍ය ශක්තිය සහ අවශ්‍යතාවය හැදිලෙන්නේ නැහැ. නමුත් තරුණ කෙනෙකුට ඒකට ශරීරයෙන් ප්‍රතිවිරුද්ධ දෙයක් හැදෙනවා. මනසිනුත් ප්‍රතිවිරුද්ධ දෙයක් දෙනවා. එතකොට එයා යම් ශක්තියක් අරගෙන තමයි ඒක රැකගන්න ඕනේ. ඒ හේතුව එයාගේ ශරීරය සහ මනස මේ සැපයට බර වෙලයි තරුණ කාලේ තියෙන්නේ. ඒ සැපයට මත් වෙන නිසාමයි මේ තරුණ මදයට මත් වෙන්නේ. එතකොට එයා හැම වෙලෙම උත්සාහ කරන්නේ තරුණ බවින් ඉන්න. එහෙමයි. ඒකින් කියන්නේ නැහැ කොණ්ඩේ ඩයි කරන්න එපා අරවම් මේවා කියලා. පිනිසු පිළිවෙලට ලස්සනට එන්න ඕනේ. නැත්තම් නිකන් මල පෙරේත දෘෂ්ටියක් වගේ ඉඳලා හරියන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ මත් වෙන්න හොඳ නැහැ. මත් වෙන්නේ මේක තියාගන්න පුළුවන් කියලා මත් වෙනවා. එහෙමයි. මේක පවත්වන්න පුළුවන් කියලා මත් වෙනවා. එතකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ යම් කිසි විදිහකට තමන්ගේ ශරීරයේ තාරුණ්‍ය පවතින ස්වභාවයක් වැඩි කාලයක් තිබ්බොත් ආන් ඒකට මත් වෙලා යනවා. අනික් කෙනා තමන්ට වඩා සම වයසේ කෙනෙක් වුණත් පෙනුමෙන් වයසටපත් වෙනවා දැක්කහම හරි. තමන්ට වඩා වැඩිහිටි කෙනෙක් වයස පෙනුමින් ඉන්නවා හරි දැක්කහම ඒක පහත් කරලා සකස් කරන මනසක් හැදෙනවා. ඔන්න ඔය දෙක තමයි හානි කරන්නේ. ඔය දෙකෙන් බැහැර වෙලා කවුරු හරි ඔය මූණට මොනවා හරි ඉලුවා කියලා ඔය නියපොතු වල මොනවා හරි ගෑවා කියලා ලස්සනට ඇඳුමක් පැළඳුමක් ඇඳ කියලා ඒක තරුණ මදේ නෙමෙයි. මත්වීම එන්නේ අර විඳීමත් එක්ක බැඳිලා තියෙන නිසා. පංචකාමයට එක්ක ඇදිලා යන විඳීමට ග්‍රහණය වුණාම ඒක පවත්තන්න එයාට තාරුණ්‍යයට බලවත් කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත තමයි ඔය තියෙන්නේ. ඕක හැබැයි මෙහෙමයි. වයසට ගියත් සමහර කැමැති තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ తත්‍ර తත්‍රාభిනන්දිනින් ඒ තැන අභිනන්දනය කරනවා. දැන් පුංචි කාලේ කවුරුත් කැමති නෑ වයස මූණක් තියෙනවට. එහෙමයි. තරුණට යනකොට ඒත් කැමති නෑ වයස මූණක් එනවට. එහෙමයි. ඒ වුණාට 50 60 වෙනකොට වයස මූණක් තියෙන්නේ. හැබැයි කොච්චර අකමැති වුණත් දැන් ඒ මූණට කැමති. ඒ මූණ තියාගන්න තමයි කැමති. ඕක තව වයසට යනවා නම් තමයි අකමැති. ඔය මදය දිගටම තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන දේ තියෙන විදිහට පුංචි කාලේ කවදාක්වත් කැමති වෙයි කියලා හිතන්නේ නැති මූණක් තමයි 60 තියෙන්නේ. හැබැයි මේ 60 මූණට 60 ඉන්න කෙනා කැමති. එයා හැම වෙලෙම බලන්නේ අනිත් 60 කෙනාට වඩා මගේ 60 මූණේ මොකක් හරි හොඳක් හදාගන්න. අන්න ඒ විදිහට මත් වෙන්නේ නැතුව කවුරු හරි කෙනෙක්
මේ ජීවිතේ එන දේ ඇතුලේ ස්වභාවිකව ජීවත් වෙනවා නම් එයාට ලොකුවට තාරුණ්‍යයට මත්බවක් එන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ කාටවත් ස්වාමීන් වහන්සේ මේ තරුණ කාලේ මොනවත් කරන්නේ නැතුව ඉන්නේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේත් පෙන්වන්නේ ආස්වාදයේ තියෙන තැන තමයි සත්‍ය ආදීනවේ දකින්නේ. එහෙම නැතුව සත්‍යයට ආදීනවේ ප්‍රකට වෙන්නේ නැහැ. අපි පොඩි කාලේ ඉඳලම මේ කිසිම හැකියාවක් නැතුව කිසිම අවශ්‍යතාවයක් නැතුව රූපයක් නැතුව පහළ වුණොත් එයාට මොනවත් තේරෙන්නේ නැහැ. එතකොට ඒ තරුණ කාලයේ යම් දෙයක් විඳිනකොට ඒකට මත් නොවි ඒක විඳිය යුතුයි. හැබැයි මේ විඳින දේ Tamanට සසර යහපත පිණිසද අයහපත පිණිසද පවතින්නේ කියලා කල්පනා කරන එක ඒකේ කෙනාගේ ප්‍රඥාව අනුව තමයි ස්වාමීන් වහන්සේ තීරණය වෙන්නේ. එතකොට දැන් තරුණ කාලය අපි දැන් මම මේ ස්වාමීන් වහන්සේ මතක් කරනකොට මේ මතක් වුණේ. දැන් එතකොට වයසක අයටත් ඒ මදේ බලපෑමක් තියෙනවා. තියෙනවා කියන්නේ දැන් වයස කියන එකයි ඒ කියන්නේ සායන්ස් මෙහෙමයි. දැන් වයසට ගියාට අභ්‍යන්තරේ දැන් අර අපි කියන්නේ මං හැමෝම ඇඟින් පතෙන් 60 වුණාට තාම 18 මානසිකත්වයක් තියෙන කියලා. ඔය කවුරු හරි කියන්න කැමතියි විශේෂයෙන් ඔය කාන්තා පිරිස කවුරුත් කියන්නේ මට දැන් 50ක් වුණාට මම තාම හිතින් 18යි. හිතින් 20යි කියනවනේ. අන්නේ හිතින් 20 තියනව නේද? අන්නේ හිතේ තියෙන 20 තමයි මත් වීම. ඒක 60ට ගියත් එයාගේ හිතේ තියෙනවා. එයා තරුණ මදයකට මත් වෙලා තියෙනවා. එයා 60 පෙන්නත් කැමති හොට බිම යනුණත් තාමත් කැමති අර විඳීම ඒ විදිහටම උපද්දවා ගන්න. ඒකට හිර වෙලා ඇලිලා ඉන්නේ. එතකොට වෙන්නේ අර 60ට ගිහිල්ලා 60 පෙනුවෙන් බිමට වැටිච්ච කෙනා ගැන තමන් හිතේ අවඥාවක් හටගන්නවා. අයියෝ මේගොල්ලෝ හරි ඉක්මනට නාකි වෙලානේ. මේගොල්ලෝ බලන්නකො 60 පයින්නකොටම ඇවිද ගන්න බෑනේ. 60 පයින්නකොට මේගොල්ලන්ට ඉඳගෙන ඉන්න තැනින් නැගිටින්න බෑනේ. මට තාම පුළුවන්නේ කියලා මත් වෙනවා. ඒ කියන්නේ අර ශරීරයේ 60 නෙමෙයි ඔය බලපාන්නේ. හිතේ තමන්ගේ කොයි විදිහේ මානසිකත්වයක්ද තියෙන කියන එක තමයි බලපාන්නේ. එතකොට ඒගොල්ලොනුත් සමහර අයක සසඳනවා. සසඳලා ඉතින් අර සසඳනවා. එහෙමයි. එතකොට 60 70 80 90 කියලා එහෙනම් ભેදයක් නැහැ. දැන් අපි ඇත්තටම ඒ කියන්නේ මොනවා හරි දෙයකින් රූපයේ කෙරෙහින් යම් මත්වීමක් හදා ගන්නවා නම් ඒතර මේක යවවන මදේ හැටියට බලපාන. ඉතින් අර රූපයට වඩා පංචකාමයේ කෙරෙහි බැඳෙනවා. එයාට මොකක් හරි දැන් ඕක අඩු වෙන්නේ තමන්ගේ ශරීරයෙන්ම ඕක විඳින්න බැරි වෙන තැනට එනකොට. එහෙමයි. තමන්ට පංචකාමයේ ශරීරයෙන් දැන් ඔය මම කිව්වේ අබ්‍රහ්මචර්යාව කියන එක. එතකොට කාමය සන්තරපර ස්ත්‍රී පුරුෂ කාමයේ කියන එක 50 55 60 වෙනකොට සමහර ගොඩක් වෙලාවට ස්ත්‍රියට විඳීමේ අවශ්‍යතාවය කායික වෙන්නෙත් නැහැ ස්වාමීන්. මානසික සකස් වෙන්නෙත් නැහැ. එතකොට වෙන්නේ ඒක ස්වභාවයෙන් යට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ මේ පංචකාමයේ අනිත් හැමදේම විඳින්න බැරි වෙනකොට, ඇස් ටික පේන්නේ නැති වෙනකොට, කන් ටික ඇහෙන්නේ නැති වෙනකොට, ඉඳගෙන ඉන්න කෙනාට නැගිට ගන්න බැරි වෙනකොට, අවශ්‍ය විදියට එහාට මෙහාට ඇවිදින්න කරන්න බැරි වෙනකොට, අන්න ස්වභාවයෙන්ම තේරෙනවා මේ යෞවන මදයකට බැසගෙන හිටියට මේක තියාගන්න බැහැ කියලා. ඒකට වයසක් නැහැ. Taman දුර්වල වෙන්නට වෙන තැනට එනකම්ම යෞවන මදයක් තියෙනවා. ඒකේ වයස් සීමාවක් පෙන්වන්න බෑ 40 50 කියලා. එයා දුර්වල වෙන්නේ 60 නම් 60 වෙනකම් එයාගේ හිතේ යෞවන මදේ තියෙනවා. හරි මට මේ ඒත් එක මතක් වුණා ඔය මේ අපේ රටේ වුණ සිදුවීමක්. එක ළමෙක් කෝච්චිය යනවා. යන ගමන් සානස හැම පාරම ඔය වයසක අය එහෙම අර පාර දිගේ ඉන්නකොට ඒ අයට එක එකව කියනවා. ඉතින් එක එකව කියා. ඒකට ඒක ඇතුලේ ඉන්න අය අහගෙන ඉන්න hina වෙනවා. ඉතින් කොහොම හරි එකපාරක් ඔය වාගේ මේ කෝච්චිය යනකොට ඊට ඉස්සර මම හිතන්නේ නුවර පැත්තේද කොහෙද එහේ අර පාලමක් අසලින් යන තැන අර වයසක 100 කෙනෙක් ඉඳලා ඉතින් එයාට ඔළුව දාලා නා කියලා. ඔන්න දැන් සාමාන්‍ය ඒ යවුන මදයත් එක්කනේ දැන් මෙයා හිතනවා මෙයාට ඉතින් දැන් මෙයාට ඒක තේරෙන්නේ නැහැ මෙයා ඔතෙන්ද අපි කොහොමද ජීවිතේ මේ හරියටපත් වෙනවා කියන එක එයා ගන්න එයාගේ තරුණකම හින්දා නා කියලා ඔළුව දැම්මා. ඉතින් ඔළුව දාලා ඔළුව ගන්න උනේ නැහැ. වැදුනා අර මේ පාලමේ. ඉතින් ඒ විදිහටම ඉතින් බලන්න අර යවුන මදේ ඉතින් අපිට අර සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ. නමුත් මේකේ බරපතලකම මෙයාගේ ජීවිතේ තව තියෙන්න තිබුණා. මෙයා හැමදාම කරගෙන ගියේ මේ විදිහට
ඉන්න පාර දෙේ පැත්තේ ඉන්න අයට පේන අයට අවඥා විදිහට කතා කරන්න කිව්වා. එතකොට දැන් අපිට තේරෙනවා යෞවනකම හරි යෞවන වයසට ගිහිල්ලා හරි මොනියම් හෝ ක්‍රමයකින් අපිට මේ පංචකාමයට එක්ක ගලපලා ඉතින් අපි කෙනකෙනා වශයෙන් හිතනවා නම් මම අනිත් කෙනාට වඩා මෙහෙම රූපෙන් කායික බලයෙන් ශක්තියෙන් වැඩි කියලා ඉතින් එතන වැඩි කියලා හිතලා අරගෙන පහත් කරනවා කියන්නේ ඉතින් ඒක ඇත්තටම මහා අකුසල කර්මයක් හැටියට තමයි යන්නේත්. ඔව් ඒ මත්වීම විසඳන්න බෑනේ. එහෙමයි. ඔය 2021 අර විවාහක රූ රජින මතකනේ? එහෙමයි. ඒ කියන්නේ මේ විවාහකයි අවුරුදු 30යි 40යි කියලා නෑ. එහෙමයි. එතෙන්ට තෘෂ්ණාව ආවම ගහමරා ගන්න උනත් ලෑස්ති. එහෙමයි. ඒ විදිහට මනස ක්‍රියාත්මක වෙනවා මත් උනාම. සිහියක් උපදින්නේ නෑ මේ මොකද්ද කරන්නේ කියලා. එහෙමයි. ඒක ලෝකයේ තියෙන ධර්මතාවය. ඒකට අපිට හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ සමහරලාවට මේ මත්වීම විද්ද වෙන හැටි වයස සීමාවක් නෑ අර කිව්වා වගේ පංචකාමයේ විඳින්න පුළුවන් නම් විඳින්න පුළුවන් තාක්කල් මේ මත්වීම තියෙනවා. ඒක තේරුම් ගන්න එක තමයි ඔය යවුන මදේ චුට්ටක් හරි අඩු කරගන්න පුළුවන්. එතකොට කවුරු හරි කෙනෙක් හිතනද අවුරුදු 20 30දී ඕක තේරුම් ගත්තොත් එයාට 20 30දීත් යවුන මදේ නෑ. හැබැයි සමහර කෙනෙක් ඕක තේරුම් ගන්න නැති තාක්කල් 60 70 වෙත් එයාට මේ මදේ තියෙනවා. දැන් අර යවුන අය පෙන්වන්න එක එක වැඩ පෙන්වන්න හදනවනේ බයික් වල යනවා තරුණ මෙහෙම අපිට මෙහෙම ශක්තිය තියෙනවා මේවා තියෙනවා මේ විදිහයි කියලා. ඒකට ඒ නිසාම යාලා අනතුරේ වැටෙනවා සානස. කොච්චර මේ හදිස්සි අනතුරු සිද්ධ වෙනවද ඔය සින්ද? අඩු බෙලි කඩා ගන්නවා. ඒකයි. අපි දැන් යවුන මදේ මෙතනින් අවසන් කරමු සානස. ඒත් එක්කම ඊළඟට අපි හිතුවා ඊළඟට යෞවන මදයත් එක්ක අපිට බොහෝ අයට මේ ජීවිතයේ දැන් සමහර අය අවුරුදු 50 60 ඉන්නවා සමහර විට පුංචි පුංචි රෝගාබාධ හැදෙනවා සමහර අයට ජීවිතයේ මුල ඉඳන්ම රෝගාබාධ හැදෙනවා නිසා ඒ தත්ත්වයේ හිඳලා මේ අය හිතනවා මේ නිරෝගීකම ලාභයක් හැටියට ලැබෙන දේ මෙයාලා මත් වෙනවා. ඉතින් මේකත් කොහොමද සාවින්හස අකුසල කර්ම පිරෙන හැටියට බලපාන්නේ සානස. ඔව් සාවින්හස කිව්වා වගේ ඇත්තටම ඉතින් ආරෝග්‍ය පරමාලාභ තමයි. හැබැයි මේ ලෙඩ දුක් හැදෙන එක මේ ලෝකේ ලෙඩක් නැති කිසිම සත්වයක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කුසගින්නත් රෝගයක්. එහෙමයි. තිබහත් රෝගයක්. මල මුත්‍රා පිටවීමත් රෝගයක්. දහඩිය දැමීම පවා රෝගයක් විදිහට ගන්නෙ. එතකොට ඒ රෝග ඒ විදිහට පෙන්වනකොට අපි හැමෝටම පොදු රෝග ටිකක් තියෙනවා. නමුත් සමාජයේ රෝග කියලා සලකන වෙනත් රෝග තියෙනවනේ. ඒ රෝග හැම කෙනෙකුටම හැදෙන්නේ නැහැ. හැදුනත් හැම කෙනෙකුටම ඒ දේවල් බලපාන මට්ටමින් හැදෙන්නෙත් නැහැ සර්. ඒ වගේම සමහර ලෙඩ දුක් අපි හැමෝටම එක්කෙනෙක්ට අඩු වශයෙන් හැදෙනවා තව කෙනෙකුට වැඩි වශයෙන් හැදෙනවා. දැන් සමහර ශරීර තියෙනවා සමහර ලෙඩ ඉක්මනට අහනවා. ටක් ගාලා ඇඟට එනවා. සමහර ශරීර තියෙනවා එහෙම ලෙඩ හැදෙන්නේ නැහැ. දැන් මේ කොවිඩ් තියෙන කාලේ වුණත් හැම කෙනෙකුටම කොවිඩ් හැදුන්නේ නැහැ. හැදිලත් හැම කෙනෙකුටම අමාරුුනෙත් නැහැ. අමාරු වෙච්ච හැමෝම මලෙත් නැහැ. එතකොට ඒ ශරීරවල ලෙඩ දුක් වලට අදාළ ස්වභාවයක් තියෙනවා. හැබැයි කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ශරීරයේ ලෙඩවලට කැදැල්ලක් විදියට. ඕන වෙලාවක මේ කැදැල්ලේ ලෙඩ කියන කුරුල්ලට ඇවිල්ලා ඉන්න පුළුවන්. එහෙම වෙනකොට අපි තේරුම් ගත්තේ නැත්තම් අපි ලෙඩ වෙන ස්වභාවයට අයිති කියලා අපි නිරෝගීව ඉන්න කාලේ හිතෙනවා අපිට ලෙඩ වෙන එකක් නැහැ කියලා. දැන් ওই කොරෝනා ගත්තත් ගොඩක් වෙලාවට වටපිටේ අයට හැදෙනවා දැක්කට අපිට හිතෙන්නේ නැහැ අපිට හැදෙනකම් අපිට හැදෙයි කියලා. එහෙම එකක් තියෙනවා. දැන් පිළිකාවක් ගත්තත් ඒ වගේ ලෙඩක් දුකක් ගත්තත් අපි බරපතල රෝගයක් කියමු. තව කෙනෙකුට පිළිකාවක් හැදිලා දුක් විඳිනකොට අනේ පව් අසරණ ජීවිතයක් මොනතරම් දුකක්ද මේ පිළිකාවෙන් විඳින්නේ කියලා හිතෙනවා. හැබැයි කොයි වෙලේවත් හිත ඇතුළටවත් එන්නේ මටත් හැදෙනවා මේක හැදෙන්න පුළුවන් කියලා. ඒකෙන් කියන්නේ හැදෙනවා කියලා. නමුත් ඒ සිතුවිල්ලවත් උපදින්නේ නැහැ. උපදින්නේ මට මෙවන් දෙයක් නොවේවා කියලා හරි වෙන්නේ නැති වෙයි කියලා. අන්න ඒ විදිහට මත් වුනහම ඒ කෙනා ගොඩක් වෙලාවට ලෙඩ දුක් හැදිච්ච අයට උපස්ථාන කරන්න කැමතිත් නැහැ. මොකද යාට ඒකේ යම් අඩුපාඩුවක් හැම වෙලෙම වෙනවා. ඊළඟට ලෙඩ දුකක් හැදුනහම ඒ අයව බැහැර කරනවා. මේ ලෙඩෙක් තියාගෙන හරි කරදරයි. මොන ලෙඩක්ද මේ මනියා ගත්ත වෙලේ ඉඳලා කොයි වෙලේ ගත්තත් මොකක් හරි ලෙඩක් ගැනමයි කතා කරන්නේ. මොකක් හරි ලෙඩක් ගැනමයි කියවන්නේ කියලා අර අවඥාවෙන්
අපහාස කිරීමක් තියෙනවා. හැබැයි කොච්චර අවඥාවෙන් අපහාස කරත් තමනුත් ඒ ලෙඩ වෙන ස්වභාවයටමපත් වෙන්න පුළුවන් කියන මානසික මට්ටම යාට නැති හින්දායි ස්වාමීන් වහන්සේ අර හැම වෙලෙම බාහිරේ තියෙන වෙනස Tamanට ගලපලා බලලා ඒක නොදකින්නේ. එහෙමයි. දැන් ලෙඩ වෙච්ච කෙනෙක් අපි කියමු කවුරු කෙනෙකුට යම් රෝගයක් හැදිලා තියෙනවා නම් අනික් කෙනාට හැදුනහම ওই මානසික මට්ටමෙන් නැහැ. එයා ඒක අත්දැකලා තියෙන හින්දා එයාට හිතෙන්නේ අනේ මම විඳින දුකම මේ කෙනා විඳිනවා කියලා. නමුත් ලෙඩ වෙන්නේ නැති කෙනෙක් නැහැ. නමුත් අඩුවෙන් ලෙඩ වෙනා ඉන්නවනේ. ලෙඩ වෙන්නේ නැති කෙනෙක් කියලා නැහැ. දැන් බක්කුල මහරහතන් වහන්සේ වගේ පිරිස ගැන නෙමෙයි අද සමාජයේ ගත්තොත් මේ මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ මේ මොකද්ද අහක යන පිනක් පාත් වෙලානේ. එතකොට මේකේ ලෙඩ හැදෙන්න උපරිම අවස්ථාව තියෙනවා. අන්න එහෙම උපරිම අවස්ථාව තියෙන මේ වෙලාවේ අපි ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත නෑයි කියන දෘෂ්ටියට බැහැගලා ඒකේ මත් වෙලා හිටියොත් අපිට ලෙඩ වෙච්ච හැමෝම පේන්නේ පහත් පිරිස. අපිට වඩා පහලින් ඉන්න අය. එතකොට අපි ගොඩාක් අකුසල් ඒ තුලින් රැස් කර ගන්නවා ස්වාමීනි. ඒකයි අපිට ලෙඩවීමේ තියෙන ප්‍රශ්නේ. ඔව් ඒ මත් වීම තුලින්මද ස්වාමීනි එතකොට මාන්නේ පැත්තට බර වෙන්නේ. ඔව් මත් වීමෙන්ම තමයි මාන්නයක් නිර්මාණය වෙන්නේ. මොකද මත් වුනහම සිද්ධ වෙන ප්‍රධානම දේ තමයි එයා හැම වෙලේම මත් වීමත් එක්ක මයින්නවා. මට තියෙනවා මෙයාට නෑ. එහෙමයි. තියෙනවා වුණත් මට වැඩිපුර තියෙනවා මෙයාට තියෙන අඩුවේ. එහෙම මයින්කොට එයාට ස්වාමීන් වහන්සේ එනවා අදහසක් මම අනිත් කෙනාට වඩා උසස් කියලා. අන්නේ මම අනිත් කෙනාට වඩා යම් ස්වභාවයකින් උසස් කියලා එන මානසිකත්වයේ තමයි එයාට මාන්නයක් විදිහට බලපාන්නේ අදිමාන්නයක් විදිහට. ගොඩක් වෙලාවට ඔය මේ මත් වීමෙන් උපදින අදිමාන්නය. මාන්නේ වර්ග සේය සදිස එතකොට හීනමාන තුනක් තියෙනවා. එතකොට අනිත් මාන සදිස සහ හීනමාන උපදින්නේ නැහැ. ඒ සදිසමානයක් ඇති වෙන්නේ ඉතින් සම මට්ටමක් තිබ්බොත් නේ. හීනමානයක් එන්න පුළුවන් අර අනිත් කෙනාට. ලෙඩ වෙන කෙනාට. නමුත් එතනදී එයාට හීනමානේ මත් වීමකට එයාටත් වෙන්නේ යම් මත් වීමක්. එයා වැරදි අදහසක් ගන්නවා අනේ මටමයි ලෙඩ තියෙන්නේ. අනිත් අයට ලෙඩ නෑ මම මහා පුදුමාකාර ලෙඩෙක්නේ බලන් ගියාම කියලා එයා තමන්වම පහත් කරගෙන තමන් ඒකෙන් මත් වෙනවා. ඔව් තමන් ඒකෙන් මත් වෙනවා. අර සදිසමානයෙන් නම් ලොකුවට මත් වෙන්නේ නැහැ කෙනෙක් මොකද එයාට හිතෙන්නේ ඔක්කොටම ලෙඩනේ. හැබැයි ඒකත් එක් ආකාරයක මුලාවක්. ඒකත් මෝහෙන් මත් වීමක්. ඉතින් මේ මත් වීම වලින් ඇත්තටම ගැලවෙන්න ලේසි නෑ. දැන් අර ඕ කාරණාත් එක්කම මම මේ තවත් එකක් ගන්න සනස දැන් අපි මේවා අහනකොට සමහර විට දැන් ඔය අද කාලේ හැටියට චින්තන විප්ලවයක් ගේනවනේ එක එක විදිහට ඔය ධනාත්මක සංකල්ප කියලා. ඉතින් ඒ වගේ කතා කරනකොට කතා කරන්නේ ඔහොම හිතන්න එපා. ඔයා ලෙඩ වෙන්නේ නැහැ. ඔයා මෙහෙම ඉන්න. එතකොට අපි කතා කරනවා එතකොට මේ යෞවන භාවයේ මෙච්චර කාල ජීවිතේ මෙච්චර ජීවත් වෙනවා කියලා ඔයා මෙහෙම හිතන්න. එතකොට දැන් අපි මේ වගේ සංකල්පනා ධර්මානුකූල දානකොට සමහර විට හිතන්න පුළුවන් මේක අර නෙගටිව් තින්කින් කියලා. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේ ඒ කාරණාවත් අපි පැහැදිලි කරා නම් මොකද මේ ධනාත්මක චින්තනය වරදවා වටහා ගත්තොත් මොකද ධර්මයේම තමයි ජීවිතේ යථාර්ථය නිර්මාණය කරන්නේ. ඔව්. ඇත්තටම සායනාස මේ ඔය චින්තන දෙක මේකට උත්තරය දෙන්න ගියාම අපි මේ චින්තන දෙක ප්‍රකාශ කරන අයගේ මානසික මට්ටමත් පොඩ්ඩක් බලන්න ඕනේ. ගොඩක් ඔය ධනාත්මක චින්තනය, ඍණාත්මක චින්තනය වගේ දේවල් වලට මානසිකව බැහැගෙන ඉන්නේ භෞතිකවාදී පිරිස. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ පින්වත් පිරිස වගේ ගොඩක් වෙලාවට සසර ගමන ගැන විශ්වාසය තියාගෙන පරලොවක් මෙලොවක් ගැන අදහසක් තියෙන පිරිසක් නෙමෙයි ගොඩක් වෙලාවට. ඔය චින්තන ධාරාව ගැන හිතන්නේ එක්කෝ නිරාගමික කියන කොට්ටාසයකට වැටෙන පිරිසක්. එහෙම නැත්නම් මෙලොව ගැන විතරක් පිළිගැනීමක් තියෙන පිරිසක්. එතකොට ඒ අයට උත්තරයක් දෙනවා නම් උත්තරේ දෙන්න ඕනේ මෙලොව වශයෙන්. මෙලොව පරලොව ගලපලා උත්තරයක් දුන්නොත් ඒකොල්ල අහනවා ඕකොල්ලන්ට තියෙන සාධකය මොකද්ද පරලොවක් තියෙනවා කියලා ඔප්පු කරන්නේ. ඒකනේ භෞතිකවාදීන්ගේ මානසිකත්වය. ඒ නිසා මෙලොව වශයෙන් උත්තරයක් දෙන්න බලන්නම් ගැළපෙන විදිහට. දැන් මෙලොව කියන්නේ උපදීමේ සිට මරණය දක්වා. යම් කිසි චින්තනයක් ධනාත්මක නම් ස්වාමීන් වහන්සේ මම මේ පිරිසගෙනුත් අහන්නේ යම් කිසි චින්තනයක් ධනාත්මක නම් ඒකේ අවසාන ප්‍රතිඵලය සංවේගයක් වෙයිද නැත්නම් සතුටුදායක දෙයක් වෙයිද? චින්තනයේ ධනාත්මක නම් සතුටුදායක.
යම් කිසි චින්තනයක් ඍණාත්මක නම් ඒකේ අවසන් ප්‍රතිඵලයේ සංවේ කියන්නේ දුකටපත් වීමක් වේද සංසිඳීමක් වේද? ඍණාත්මක නම් දුකටපත් වීම. ඒ කියන්නේ යම් කිසි චින්තනයක් ධනාත්මක නම් ඒකේ අවසන් ප්‍රතිඵලය වෙන්න ඕනේ සංසිඳීමක්. යම් කිසි චින්තනයක් ඍණාත්මක නම් ඒකේ අවසන් ප්‍රතිඵලය වෙන්න ඕනේ දුකටපත් වීම. එතකොට දැන් ওই වර්තමානයේ ධනාත්මකයි කියන චින්තනය අපි ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න ඕනේ. අපි වයසට යන්නේ නැහැ කියලා හිතාගෙන. අපි මරණයටපත් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා කියන මේ භෞතිකවාදයේ පිළිගන්න ධනාත්මක චින්තනයේ අවසන් ප්‍රතිඵලය මොකක්ද? ඒ කියන්නේ ඒකේනා අපි පරලෝ අතාරිමුකෝ. මේ ජීවිතේ ලෙඩ වෙනකොට යම් කිසි විදියකට ලෙඩ වුණොත් යම් කිසි විදියකට එයාගේ ওই තරුණ බව නැති වෙගෙන යනකොට එයාට මරණයට මුහුණ දෙන්න වෙනකොට එයාගේ හිතේ උපදින්නේ කම්පා වීමක්. එහෙම නැත්නම් සංවේගයට දුකටපත් වීමක් නිසා සතුටටපත් වීමක් නෙමෙයි. නමුත් යම් කිසි කෙනෙක් තේරුම් අරගෙන ඉන්නවා නම් අපි මරණයටපත් වෙනවා කියලා, අපි ලෙඩ වෙනවා කියලා, අපි දි รา යන ස්වභාවයෙන් යුක්තයි, අපි මේ සියල්ලම විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ අර භෞතිකවාදයේ පිළිගන්න ඍණාත්මක චින්තනයේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ සැහැල්ලුවෙන් ඉන්න එක. ලෙඩ වෙනකොට යාට කම්පා වීමක් නැහැ, හිත සංසිඳිලා. එතකොට නුවණින් තේරුම් ගත්ත කෙනෙකුට තේරෙනවා අවසන් ප්‍රතිඵලයේ දුකක් නම් අද සමාජයේ ධනාත්මකයි කියලා හිතාගෙන ඉන්න චින්තනය ඇත්තටම ඍණාත්මකයි. එහෙමයි. අවසන් ප්‍රතිඵලයේ සංසිඳීමක් නම් අද සමාජයේ ඍණාත්මකයි කියලා හිතාගෙන ඉන්න චින්තනය තමයි ඇත්තටම ධනාත්මක. ඒක අර චින්තනයේ තියෙන විශේෂත්වය දැන් අත්‍තරම අපේ බාහිරින් බැලුවම ඒක හොයන්න පුළුවන් සනසයි දැන්. කියන්නේ ලෝකේ යමක් නිර්මාණය වෙනවා නම් ඒකට අපේ සිතුවිලි වල බලපෑමක් තියෙනවා. මොකද අපි හිතින් හිතලානේ. ඒකට අපි හොයලා බැලුවොත් ඈත අතීතයේ ලංකාවේ නිර්මාණය වුණු දේවල් දිහා එතකොට මේ මිනිස්සුන්ගේ චින්තනය කොයිතරම් පෝසත්ද කියලා හොයන්න පුළුවන්. බලන්නකෝ වැව්වා මොන දිහා එතකොට වෙහෙර විහාර දිහා එතකොට අපිට මේ මිනිස්සුන්ගේ චින්තනය යහපතක් කරන චින්තනයක්. ඉතින් ඒගොල්ලන් සතුටින් ඒ කටයුතු හැම එකක්ම කළා. දැන් ලෝකෙම හැව්වත් එහෙමයි සන්. එතකොට දැන් චින්තනය කොයිතරම් පිරිහිලාද කියලා දැන් නිර්මාණය වෙන දේවල් වලින් අපිට හිතන්න පුළුවන්. ඔය ඉතින් මිනිස්සුන්ගේ නිර්මාණශීලී හැකියාව දැන් සෑහෙන්න මොට වෙලානේ තියෙන්නේ. ඒක ඉතින් මේ ලෝකේ හැමෝම හිතන් හිටියාට හෙට දවස සුන්දර වෙයි කියලා. නමුත් බුද්ධ දේශනාව තේරුම් ගත්ත කෙනෙක් හැමදාම දන්නවා ලෝකේ හැමදාම හෙට දවස සුන්දර නෑ. එන්න පිරිහීමක් තමයි තියෙන්නේ කියලා ලෝකේ. අර අද සුධීරානන්ද ස්වාමීන් වහන්සේත් කිව්වා මං හිතන්නේ 80 70 60 70 80 දශකයේ මිනිස්සුන්ගේ තීච මානසිකත්වයේ නෙමෙයි එන්න සමාජය තුළ නිර්මාණය වෙන්නේ. ඒක තව දුරටත් ඉස්සරහට යනකොට ස්වාමීන් වහන්සේක තවත් පිරිහිලා තියෙනවා. ඒ පිරිහිච්ච සමාජයෙන් පෝෂදායී දෙයක් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක ලෝකේ ධර්මතාවය. ඒක අපිට නවත්තන්න බෑ. අර දැන් සංසාරයේ කියන මහා සාගරේ මට හිතුනේ මේ සංසාරයේ කියන මහා සාගරේ මේ තික්සෙක් තලයේ කියලා අපි ගත්තොත් හරියට නැවක් වාගේ. දැන් අපි නැව් ටිකක් අපි මේ රට හොඳ නැහැ කියලා වෙන රටකට ගියත් ඒක මේක ගිලෙනවා. ගිලෙන්නේ නැහැ කියලා තවත් රටකට යනවා. හැබැයි යන්නේ නැවකට. ඒකයි අපි මේ හැමදාම ඔළුවේ තියෙන්න ඕන මේ ලෝකයේ අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැර සරණක් නැහැ. මොකද සංසාරයේ කියන මුහුදේ නම් අපි ඉන්නේ මේ ජීවිතයේ 31 තලයේ තිබ්බට ඊළඟට අපිට ආය ගිලීම උරුම වෙනවා. ඉතින් ඒක නිසා මේ ධර්මය මේ ඇති කරගෙන සිතුවිලි වෙනස තමයි අපිට කොහේ හරි පිහිටක් තියෙන්නේ සානස. ඔව් ඉතින් ධර්මයෙන් නැතුව සායනාස ජීවිතේට පිහිටක් ගන්නවා කියන එක තවත් දුකක් කරන්න වෙන දෙයක් නෑ. ධර්මයේ කියන්නේ මේ ලෝකයේ කවුරු හරි කෙනෙක් සැහැල්ලුවටපත් වෙනවා නම් එහෙම නැත්නම් ලෝකයේ කවුරු හරි කෙනෙක් නිදහස් මනසක් හදා ගන්නවා නම් ඒක හැදෙන්නේ ස්වාමීන් වහන්සේ දෘෂ්ටිය වෙනස් වෙලා මිසක් භෞතික වෙනසක් නිසා නෙමෙයි කවදාවත්. අපි ගයක් දොරක් හදලා ඒගේ වැරද්දක් දැකලා තව ගයක් හදලා සතුට වෙනවා කියවට කවදාකවත් ඒක එතනින් නතර වෙන්නේ නැහැ. හැබැයි මේ ලැබීම් වල සීමාවක් හදාගෙන මානසිකව තේරුම් ගත්තොත් මේවා මේ විදිහේ ස්වභාවයෙන් යුක්තයි කියලා අර තියෙන දේත් හොඳටම ඒ කෙනාට ප්‍රමාණවත්. ඒක දෘෂ්ටි පරිවර්තනය. මේ ලෝකේ දෘෂ්ටිය වෙනස් වීම හරියටම සිද්ධ වෙන්නේ බෞද්ධ දර්ශනය ඇතුළේ විතරයි. වෙන කිසිම තැනකින් ඒ දෘෂ්ටි වෙනස් වීම වෙන්නේ නැහැ. අනිත් හැම වෙන්නේ දුකටපත් වීම. දැන් මේ වෙනත් ආගමකට ගෞරව කරන්නේ මම මේ අවස්ථාව නිසා කියන්නේ.
ජේසුස් වහන්සේ මරණයට පත්වෙච්ච දරුවන්ට නැවත ප්‍රාණය දුන්නා. මේක කිසිම ආගමික කතාවක් නිසා නෙමෙයි කියන්නේ මේ යථාර්ථය තේරුම් ගන්න. එතකොට මේ ප්‍රාණය දුන්නාම ඒ දෙමව්පියෝ ඒ අනිත් අයට ඒක මහා සතුටක්. නමුත් ඒ කෙනා සදාකල් ජීවත් වෙන්නේ නැහැ. නැවතත් දවසක මරණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි ගිසා ගෞතමීගේ දරුවට ප්‍රාණය දුන්නේ නැත්තේ. එහෙම දීම තේරුමක් නැහැ. ඊට වඩා ඒ කෙනාගේ දෘෂ්ටිය වෙනස් කරන එක ඒ කෙනාගේ සංසාර ගමනටත් සංසාර විමුක්තියටත් හේතු වෙනවා. කාල වේලාවත් එක්ක සාවිනාස. එතකොට දැන් අපි කතා කරපු ಜಾති මදය, ඒ වගේම යෞවන මදය, ඒ වගේම නිරෝගී මදය, දැන් මේ කාරණා තුන කෙනකෙනාගේ වැඩෙනවා. එතකොට සානාස මේකෙන් අපි කොහොමද හිත හදාගෙන මේකෙන් නිදහස් වෙන වැඩ පිළිවෙලකට යන්නේ? අමාරුම වැඩේ. එහෙමයි. නෑ විවිධ ක්‍රම සමාජයේ කියනවා. ඒ කියන්නේ සමහර වෙලාවට මරණය ගැන සිහි කරන්න කියලා කියනවා ජීවිත මදයෙන් මත් වෙච්ච අය. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේක පිළිගත්තත් නැතත් මෙහෙම යථාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක්ට අර මම මුලින් කිව්වා වගේ සවිනාස ජනක කර්මයේ ශක්තිය තියෙනවා නම් එයාගේ කාය ශක්තිය බොහෝ කාලයක් ඒ ජීවිතේ පවතිනකන් තියෙනවා. එහෙම වෙනකොට එයා කොච්චර මානසිකාර කරත් මේක දුර්වලලා මැරෙනවා කියලා එයාටම දැනෙනවා ශක්තියක් තියෙනවා. එතකොට වැඩි වෙලාවක් එයාට හිතෙන්නේ මගේ ආයුෂය බලවත් කියලා. දැන් ওই තරුණත් එහෙමද? සමහර අය ඉන්නවනේ 60 70 වුණත් 25 30 පෙනුම තියෙන අය. නැහැ කියන්න බෑනේ. ඒක ලෝකේ ඒ කියන්නේ එයාට යම් කුසල ලාභයක් තියෙනවා. රූපයක් ලස්සන වෙන්නේ, රූපයක් ප්‍රසන්න වෙන්නේ, ප්‍රියමනාප වෙන්නේ, තරණ ස්වභාවයෙන් පවතින්නේ කර්මයක් මුල් කරගෙන. එතකොට කර්මාන රූපවල ලැබෙන දේවල් ටිකක් තියෙනවා. එතකොට එයා කොච්චර හිතුවත් මේක වයසට යනවා මෙහෙමයි කියලා සමහර ලාවට එයා මැරෙනකම්ම කොණ්ඩි ඉදින්න නැති වෙන්න පුළුවන්. දැන් සමහරු ඉන්නවා 60 70 එක කෙස් ගසක්වත් ස්වභාවිකව ඉදිලා නැහැ. ඒතර හරි අමාරුයි මිනිස්සෙකුට ඔක හිතන්න. එහෙමයි. ඊට වඩා ලේසි ඇත්තරම කර්මඵල විශ්වාසය හදාගන්න. එහෙමයි. නුවණින්ම. ඒ කියන්නේ එතකොට අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ මම මරණ ස්වභාවයෙන් යුක්තයි කියලා. ආයුෂයේ ශක්තිය තියෙනවා නම් එයා ඒ දැනෙනවනේ Tamanට මට ශක්තියක් තියෙනවා කියලා. රූපේ Tamanගේ දැක්කාම හිතෙනවා මට තාම යෞවන රූපයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ කල්පනා කරොත් මේක කර්මානුරූප ලැබිච්ච දෙයක් මේකට මත් වෙලා තේරුමක් නැහැ කියලා. අන්නේ සිහිය උපන්නොත් ඒක සෑහෙන්න වටිනවා. මොකද ලෝකේ හරි අමාරුයි කර්මඵල විශ්වාසය හදාගන්න. දැන් මේ අය හිතනවා අපි හිතනවා අපිට කර්මඵල විශ්වාසය තියෙනවා කියලා. ඇත්තටම 100%ක් නැහැ. ඒ කියන්නේ හොඳ සිහියෙන් මේක අහගන්න හොඳට සිහියෙන් තේරුම් ගන්න අපිට හිතෙනවා අපි යම්කිසි අකුසල කර්මයක් කරොත් ඒ අකුසල කර්මය අපිට අනාගත සංසාරේ මොකක් උපද්දලා දෙනවා කියලාද? දුකක් උපද්දලා දෙනවා. යම් කුසල කර්මයක් කරොත් අපිට හිතෙනවා අපිට අනාගත සංසාරයේ එයින් අපිට සැප විපාකයක් උපද්දලා දෙනවා කියලා. එතකොට ඒක කර්මඵල විශ්වාසයක්ද නැද්ද? කර්මඵල විශ්වාසයක්. ඔය විශ්වාසය අනිත් අතට තියෙනවද? ඒකයි ප්‍රශ්නේ. මේ ජීවිතේ දුකක් එනකොට මේ ජීවිතේ සැපක් එනකොට සිහියට එනවද අතීත සංසාරයේ කරපු අකුසල කර්මයක විපාකයක් විදිහටයි මේ දුක එන්නේ කියලා. අතීතයේ කරපු කුසල කර්මයක විපාකයක් විදිහටයි මේ සැප එන්නේ කියලා ලේසියෙන් හිතන්නේ නැහැ. සැපයක් එනකොට ඒ කර්මඵල විශ්වාසය ඉන්නේ ඒකට මත් වෙනවා. දුකක් එනකොට කර්මඵල විශ්වාසයක් එන්නේ බාහිර මොකක් හරි නිසා දුකක් ආවා කියලා අර දුක ආපු කාරණේ වෙනස් කරන්න දඟලනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ කොච්චර කිව්වත් කර්මඵල විශ්වාසය 100%ක් නැහැ. ඒක එන්න නම් ඒකේනා ස්වභාව ධර්මයේ සිද්ධ වෙන දෙයට નિરાයාසයෙන් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව නිදහස් මනසක් හදාගන්න ඕනේ. එතකොට යාට තේරෙනවා මේ මගේ අතීත කර්ම විපාකයක් නිසා ලැබෙන ලාභයක් නේ. මේ මගේ අතීත කර්ම විපාකයක් නිසා ලැබෙන අලාභයක් නේ. ඔය වෙනස නුවණින් දැක්කොත් ඒ කෙනා කිසිම ලාභයකට මත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ජීවිතේ ලැබෙන ජීවිත ලාභයට මත් වෙන්නේ නැහැ. යෞවන ලාභයට මත් වෙන්නේ නැහැ. නිරෝගීකමට මත් වෙන්නේ නැහැ. Taman දන්නවා මේ නිරෝගීකම ලැබිලා තියෙන අතීත කර්ම විපාකයන්. දැන් අර ජීවිතය කියනක දීර්ඝ කාලීනව ජීවත් වීම අවශ්‍යයි.
දැන් නිරෝගී භාවයේ ජීවිතයට අවශ්‍යයි. එතකොට යෞවන භාවයේ තියෙන්න ඕනේ. ලස්සනට ජීවත් වෙනවා නම් කෙස්වත් ඉදෙන්නේ නැතුව ජීවිතයේ අවසන් කාලයේ ගෙවනවා නම් ඒක හරි වාසනාවක් පිනක්. ඉතින් ඒක ඇත්තටම ජීවිතයක තිබිය යුතුයි. නමුත් අර වෙනස් කරගත යුත්තේ අර විදිහට කර්මඵලයේ විශ්වාස කිරීම තුළ බහැ ගැනීමක් විතරයි. ඔව් කර්මඵල විශ්වාසයට එනකොට ඒක નિરાයාසයෙන් එනවා. යාට ජීවිතේ සිද්ධ වෙන දේවල් එක්ක ලොකුවට පොර බදන්න නැති ගතිය. තමන් ජීවිතේ යම් දෙයක් සිද්ධ වෙනකොට පොර බදනවා නම් ඒ කියන්නේ කර්මඵල විශ්වාසයක් හරියට තමන් තුල නැහැ කියන්නේ. ඒකෙන් කියන්නේ මොකක් හරි අකුසල කර්මයක් විපාක දෙන්න වෙනකොට යට වෙලාම පළච්චාවි කියලා ඉන්න කියලා. ඔව් ලෙඩක් හැදුනොත් බෙහෙත් ටිකක් ගන්න නැතුව කර්මඵලයේ විශ්වාස කරගෙන ඉඳලා ඒට අනිත් වෙනකොට ස්පිරිතාලේ යන්න නැතුව ඉඳී මේ කර්මඵල විශ්වාසය. එහෙම නෙමෙයි. එතනදිත් හරියට තේරුම් ගන්න ලෙඩක් දුකක් හැදුනහම හැම කෙනෙකුටම බෙහෙත් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. Tamanට යම් කිසි ශක්තියක් තියෙනවා නම් ලෙඩකට බෙහෙතක් ගන්න ඒ ශක්තිය උපදින්නේ සසර පිනක් නිසා. සමහර කෙනෙකුට ලෙඩක් හැදුනහම ස්පිරිතාලයකටවත් තියාගන්න ශක්තියක් නැහැ. ගිහිල්ලා බෙහෙතක් ගන්න ආර්ථික ශක්තියක් නැහැ. පරිවාර සම්පත්තිය නැහැ. සල්ලි තියෙනවා ස්පිරිතාලට එක්ක යන්න කෙනෙක් නැහැ. ඉතින් ඒ තමයි යාගේ කර්මය සකස් වෙලා එන්නේ. දැන් Taman තව කෙනෙක් ඉන්නවා ඒ කෙනාට පිරිස ඉන්නවා. ලෙඩක් හැදිච්ච ගමන් ටක් ගාලා ස්පිරිතාලට අරන් යනවා. මුදල් හදල් වේදම් කරලා සූපත් කරනවා. එතකොට කර්මය ආවත් ඒකට එයාට මුහුණ දෙන්න පුළුවන් පුණ්‍ය ශක්තියක් එයා තුල තියෙනවා. අද වෙන්නේ ඔහේ යන්න අරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. එන දේ තේරුම් අරගෙන මත් නොවි ඉන්න ඕනේ. ඔය දෙකෙන් කොයි පැත්තට මත් වුණත් හානියක්. ලෙඩ වෙනකොට මටමයි ලෙඩ වෙන්නේ කියලා එතන හිර වුණොත් එතනත් හානියක්. ලෙඩ නොවි ඉන්නකොට මට ලෙඩ වෙන්නේ නැහැ කියලා මත් වුණොත් එතනත් හානියක්. ලෙඩ වෙන්නේ තමන්ගේ අකුසල කර්ම වල විපාක නිසා කියලා තේරුම් ගත්තොත් එතන එයා කොටු වෙලා හිර වෙලා විනාශ වෙන්නේ නැහැ. ලෙඩ නොවි ඉන්නකොට තේරුම් ගත්තොත් මගේ පුණ්‍ය ශක්තිය නිසා මෙහෙම ලෙඩ වෙන්නේ කියලා එයා එතෙන්ට හිර වෙන්නේ නැහැ. හැබැයි පිනට හිර වෙන්නත් එපා. ඊළඟට මගේ පුණ්‍ය ශක්තියක් තියෙනවා කියලා මමත්වයක් ඇති වෙන්නත් පුළුවන් නේ. මාන්නයක් ඇති වෙන්න පුළුවන්. මං අනිත් අයට වඩා හරි පින්වන්තයි කියලා. එහෙම කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක තමයි කියන්නේ මේ සංසාරේ එකක් අතාරිනකොට කොහෙන් හරි තව එකකට අල්ලගන්න එකක් අතාරිනකොට හෙල්ලු සානස හේතු 1000ක් 2000ක් ප්‍රමාණ කරන්න බෑ මේක මේ. මොකද මේ ලෝකෙම බැඳලා තියෙන්නේ ඇස දිහා. දැන් ඇත්තටම අපිට මේවන් ගැලවෙන්න ඕන නම් පොඩ්ඩක් ඉඳගෙන බලන්න මේ ඇස මට මොනවාද කරේ කියලා. ඉඳගෙන බලන්න. කන මට මොනවාද කරේ කියලා ඉඳගෙන බලන්න. ගෙදෙට්ට වෙලා. නාසය මට මොනවාද කරේ කියලා බලන්න. ඊට පස්සේ කට මට මොකද කරේ? මේ කය මට මොකද කරේ? ඔය ටික පැයක් විතර හිතුවම තේරෙයි හොඳට මේ 5-6 දෙනා කරපු හරිය. හොඳටම අපට කළා තියෙනවා. ඒක තේරෙනවා එතකොට. එතකොට දෙයියනේ දැන් එතකොට මේ ගොල්ලන්ටද මම මෙච්චර මෙයා හොඳයි මේ රූපයට මත් වෙලා මේකට මත් වෙලා අරකට මත් වෙලා දැන් මම මේ කළා තියෙන්නේ මෙහෙම ටිකකටද කියලා තේරෙනවා. ඇත්තටම අපි හිතලා බලන්න පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ ඇත්තටම තේරෙනවා සානස අපි ඇහැ බැලුවොත් මේ රූපයක් දැකලා කරපු විනාශය අපට එහෙනම් මේකනේ මට මෙච්චර කල් කරලා තියෙන්නේ. සයි අවබෝධය ඇත්තටම කර්මඵලයත් එක්ක ඔය පැත්තට කෙනෙක් යමු වුණොත් ඇත්තටම ජීවිතේ මොන යම් හෝ යහපතක් හදා ගන්නවා. ඒක මට සාමාන්‍ය ජීවිතයේ යථාර්ථය චුට්ට හරි තේරෙන්න ගන්නවා. සාවිනහස කාල වේලාවක් දැන් ඉක්මවා යනවා. ඒත් එක්කම තව කාරණයක් මතක් කරගන්න. සාවිනහස කියපු එකෙන් මම කාරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇස ඇත්තටම අයිති මායයට කියලා. එහෙමයි. මේ ආයතන 6ම අයිති මායයට කියලා. ඒතර මේ මාර වසඟයේ තියෙන මේ ආයතන 6 ඒ වසඟයේ තියෙන එක තමයි ස්වභාවය. ඒකෙන් මුදවන්න නම් ආයතන නිරෝධයකට යන්න ඕනේ. එතෙන්ට යන්නවා තියා පළවෙනි අඩියවත් තියාගන්න බෑ. මේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් නිර්මාණය වෙන ලෝකයට මත් වෙන සත්‍යයට. ඒ සත්‍යය ඉස්සෙල්ලා ඒකට මත් නොවී ඉන්න ඕනේ. ඇත්තටම මත් වෙන්නේ තමන්ගෙන් පංච උපාදානස්කන්ධ ලෝකේ. ඕක වැටහෙන ඔච්චර ගැඹුරකට අපි කතා කරන්න ඕනේ නෑ මේ වෙලාවේ. නමුත් ඇත්තම කතාව මිනිස්සේ ඉස්සෙල්ලා පළවෙනි ඒ කියන්නේ අපි ගහක් මොනම දෙයක් පොත්තක් ගහන්න ගියාම ඉස්සෙල්ලාම ගහේ පොත්ත අහක් කරන්න එපා. එලේ කපන හැටි මේ කල්පනා කරන්න කලින් පොත්ත අයින් කරලා.
ඉස්සෙල්ලා පොත් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මේ දෘෂ්ටිය ටික ටික පිරිසිදු වෙන්නේ. අර ලයිට් එක තීව්‍රතාවය වගේ. ලයිට් එක ටික ටික ආලෝකමත් ගතිය වැඩි වෙන්න තියෙන දේවල් වල ස්වභාවය පේන්න ගන්නවා. ලයිට් එක ඕෆ් කරගෙන මේක මෙහෙම ඇති කියලා කල්පනා කරා කියලා එහෙම හරියට එතන දෙයක් එන්නේ නැහැ. ටික ටික මේ ආලෝකේ ප්‍රඥා ඇස පහළ වෙනකොට තමයි ඇත්ත ඇති සැටියෙන් ටික ටික පේන්න ගන්නේ. ඒ ප්‍රඥා ඇස පහළ කරන්න ඕන පරිසරය හදලා දෙන්නේ මේ ශ්‍රී සද්ධර්ම. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ දෘෂ්ටිය ටික ටික පිරිසුදු කරගත්තොත් තමයි ස්වාමීන් වහන්සේ අපිට මේ මුලින් තියෙන මත්වීම් ටික නැති වෙන්නේ. දැන් ඇත්තටම නිකන් හිතලා බලන්න මේ සුරාමේරේ වරදක් කියලා නොදන්නවා නම් ඕකෙන් මත් නොවී ඉඳීද? එහෙමයි. ඕකේ මත්වීමක් තියෙනවා කියලා තේරිච්ච දවසක් කොයි වෙලේ හරි ආවොත් ඒකේ මොකක් හරි සැපයක් විනෝදයක් තියෙනවා කියලා හිතුවොත් ඒ දෘෂ්ටිය නැත්තම් තමන් මේක වැරදි කියලා තේරුම් ගත්ත තමන්ගේ දෘෂ්ටියේ පිරිසිදු වීමක් නැත්තම් අර මත්වීමට වහන්නේ නැහැ. දැන් අර සුරාමේරේ පාවිච්චි කරන්නේ සමහර අය ප්‍රශ්න අමතක කරන්නේ. ඔව්. දැන් ඒ වගේ තමයි මේ මත්වීමත්. తాවකාලික ප්‍රශ්න අමතක වීමක්. ඔව්. తాවකාලිකව යථාර්ථයෙන් වෙහිලා යනවා. මොකද අරකට తాවකාලිකව ප්‍රශ්න අමතක වෙනවා. ආපහු නැති වුණේ ගම ආයේ ප්‍රශ්න ටික එනවා. ඉතින් අර ස්වභාවයේ Tamanda ලැබුණු දේවල් නිසා මත් වුණාම తాවකාලිකව යම් සහනයක් තියෙනවා. ආපහු අපට උදාපත් වෙනකොට ආපහු අපිට ප්‍රශ්න ටික ගොඩ නැගෙනවා. ඒකයි ලෝක ස්වභාවය. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ මම මේ කාරණේ මතක් කරන්නම්. අද තවත් ප්‍රශ්නයක් වමු කරලා තියෙනවා. මේ අපි මෙතනින් මේ ටික අවසන් කරමු. අවසාන වශයෙන් මම මතක් කරන්නම් මේ වෙලාවේ අහලා තියෙනවා සානස ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් අසහනකාර බවින් පෙළෙන මෙවන් කාලයක එයින් මිදී සිතට සැනසුම ලබා ගැනීමට දහම ඉවහල් කර ගන්න අයුරු පහදා දෙන්න ලෙස ගෞරවපූර්වව ඉල්ලා සිටිමි. ඔහොම ප්‍රශ්නයක් කොහොම වෙලා තියෙනවා සානස? ඕනෑම ප්‍රශ්නයකට ස්වාමීන් වහන්සේ ඕනම ප්‍රශ්නයකට විසඳුම් දෙකක් තියෙනවා. එක්ක ප්‍රශ්නෙන් පැනලා යන්න පුළුවන්. එහෙමයි. ඕනනම් ටිකට් එකක් බුක් කරගෙන වෙන රටකට යන්න පුළුවන්. එහෙමයි. ඊළඟ ක්‍රමය තමයි මේ ප්‍රශ්නය තුල කම්පා නොවි ඉන්න පුළුවන්. එහෙමයි. ධර්මයේ උත්තරේ තියෙන්නේ ප්‍රශ්නය තුල කම්පා නොවි ඉන්න එකට. එහෙමයි. අනිත් එක ඕන කෙනෙකුට මුදල් තියෙනවා නම් සකස් කරගෙන මේ ප්‍රශ්نين මිදිලා වෙන තැනකට ගිහිල්ලා ඉන්න පුළුවන්. එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒකත් තවත් නැවක් විතරයි. ඒ නැවෙත් ප්‍රශ්න අහම ඒක ඉවර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකනේ අර ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ආනන්ද දැන් මෙතන ප්‍රශ්නයක් ඇවිල්ලා මෙතනින් අපි ගියාම ඒ යන තැනත් ප්‍රශ්නයක් ආවොත් අපි මොකද කරන්නේ? එතනනුත් යනවාද? ඒතර තව ප්‍රශ්නයක් ආවොත් එතනනුත් යනවාද කියලා. එතකොට මේ ජීවිතවලට ප්‍රශ්න එන එක ස්වභාවය වෙලා තියෙන්නේ අපේ ආශාවල් වල බලවත්කම වැඩිකම නිසා. ඕක අපිට තේරෙන්නේ නැහැ. දැන් මීට අවුරුදු මෙතන ඉන්න ඒ කාලවකවානු විපාසකම්මලා දරලිප්වල උයපු එහෙමයි. කරත්තවල ගමන් ගිය එහෙමයි. ගල් අඟුරු වලින් දත් ටික මැදගත්ත එහෙමයි. දැහැටි පාවිච්චි කරපු පිරිස ඉන්නවා. එතකොට මේ කාම ලෝකයේ එන්න සංකීර්ණ වෙනවා. මේක කවදාකවත් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තාක්ෂණය කියන දේ දියුණු වෙනවා කියන්නේ මිනිස්යාගේ ඒ අභ්‍යන්තර ශක්තිය මොට වෙනවා කියන්නේ. එයාගේ යම් කිසි දෙයක් සකස් වෙනවා තමන්ගේ ශක්තියෙන් තොරව ක්‍රියාත්මක කරන්නේ. ඒක ප්‍රඥාවේ හීන වීමත් එක්කයි වෙන්නේ. දැන් ওই ධර්ම දේශනාවක් ඇහුවත් මම මේ ප්‍රශ්න ආපු හින්දා කාලය ගතර කමන්නේ. ධර්ම දේශනාවක් අහද්දිත් දැන් මේ අය ධර්මයේ දන්නවා. දැන් අද අපේ උඩුදුම්බර ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහනකොටත් ධර්මයේ දන්නවා. ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? විමසන්න දන්නේ නැහැ. ධර්මයේ දන්නවා විමස ගන්න දන්නේ නැහැ. එතකොට කවුරු හරි කෙනෙක් විමසන රටාවත් කියලා දෙයි කියලා තමයි බලන් ඉන්නේ. කොච්චර ප්‍රඥාව මොට වෙලාද කියලා කල්පනා කරලා බලන්න. දැන් ධර්ම දේශනාවක් හොඳයි කියලා හිතෙන්නේ ධර්ම කාරණය විමසිය යුතු විදිහ කවුරු හරි කියලා දුන්නොත්. ඒ කියන්නේ තමන්ට තමන්ගේ ප්‍රඥාවෙන් ස්වාමීන් වහන්සේ විමස ගන්න බෑ. මෙහෙම හිතන්න. එහෙම හිතලා එතනින් මෙහෙම හිතන්න. මෙහෙම හිතලා මෙහෙම හිතන්න. කියලා ඇනෑන හිතන්න ඕන රටාව කියලා දෙනකොට අහන් ඉන්නේ. දැන් ඒකට භාවනා කරන අයට නම් මට පොඩි
කාරණයක්. ඔය භාවනා කරනකොට නම් ඕක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. එයාට පොඩි කමටහනක් දෙනවා. ඔව්. ඊට පස්සේ එයාට ඒක දිහා බලා ඉන්න දෙනවා. ඉතින් එයා ඒ කමටහනේ ගියාම එයාගෙන් දේවල් අරගෙන තමයි එයාට ධර්ම කාරණේ පහදන්නේ. ඒතකොට දැන් නෑ. ඒක අනිත් පැත්තට හැරිලා තියෙන්නේ. දැන් බණහන විතරනේ. එහෙමයි එතන. එතකොට ප්‍රඥාව දැන් මොට වෙලා තියෙන්නේ. විමර්ශන හැකියාව නෑ. එතකොට ජීවිතේ ප්‍රශ්න එනකොටත් නැත්te ඔය විමර්ශන හැකියාව. ආර්ථික ප්‍රශ්නයක් ආවත්, සමාජීය ප්‍රශ්නයක් ආවත්, ගෙදර දොරේ ප්‍රශ්නයක් ආවත් විමර්ශන හැකියාවක් නෑ. විමර්ශන හැකියාව නැති වුනහම වෙන්නේ අර ප්‍රශ්නේ මහා ප්‍රශ්නයක් වෙනවා. ඕක සාධාරණව කිව්වොත් මෙන්න මෙහෙම එකක් මේක තේරුම් ගන්න. මිනිස්සෙකුට තියෙනවා ලොකු හැකියාවන් දෙකක්. එකක් තමයි අතීතය සිහි කිරීමේ හැකියාව තියෙනවා. අනාගතය මනසින් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ওই දෙක මිනිස්සයාට තියෙනවා. ඒක කුසලතා දෙක. අතීතය සිහි කරන්නත් පුළුවන්. අනාගතය තමන්ගේ මනසින් නිර්මාණය කරන්න. ඔන්න ඔය දෙකට යම්කිසි කෙනෙක් බලවත් ලෙස බැඳුනොත් ඔය හැකියාවන් දෙකට ඒ කෙනාට මේ ජීවිතයේ මේ මොහොතේ හැම වෙලේම තියෙන විඩාවක් පීඩාවක්. එතකොට ආර්ථික ප්‍රශ්නයක් ආවත් සමාජීය ප්‍රශ්නයක් ආවත් එයාට අර අනාගතේ නිර්මාණය කරන්න තියෙන හැකියාවත් එක්ක එයා අර ප්‍රශ්නේ ගලපලා බලනවා මගේ අනාගතේ මේ ප්‍රශ්නෙත් එක්ක කොහොම අවුල් වෙයිද කියලා. ඒ තමන්ගේ මේ මිනිස්සෙක් වෙලා ඉපදීමෙන් ලැබිච්ච කුසලතාවයමයි වරද්ද ගන්න. ඊට පස්සේ ආතතියක් ඇති වෙනවා. ඊට පස්සේ විෂාදේ කියයි ડિප්‍රෙෂන් කියයි සීදි විනහ ගන්නවා. රටේ නැති ඔක්කොම සිද්ධ වෙනවා. තමන්ගේම අභ්‍යන්තර කුසලතාවයක් තමන්ට හරියට විමසා ගන්න බැරිකම නිසා. අතීතේ මට ගෑස් තිබුණා. එතකොට මම මෙහෙම සැප වින්දා. දැන් මට ගෑස් නැහැ. එතකොට මට අනාගතයේ මෙහෙම සැප විඳ ගන්න බැරි වෙයි. ඔය ටික ගලප ගන්න ගියාම මේ මොහොතේ මහා පීඩනයක් එනවා. මේ මොහොතෙත් මිල වැඩි. ඔව්. එතකොට රටේ නැති ප්‍රශ්න. එහෙමයි. එතකොට මේ ඇත්තටම මේකට මූණ දෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඒ කෙනා විමර්ශන හදා ගන්න ඕනේ. ඇයි මට මේ ප්‍රශ්නේ එන්නේ? මට මේ ප්‍රශ්නේ එන්නේ මම අනාගත බලාපොරොත්තු අනාගත සැපයකට බලවත් ලෙස එල්ලිලා නම් ඒ එල්ලීම තියෙන තාක්කල් ප්‍රශ්නය වැඩි වෙනවා මිසක් කවදාකවත් ප්‍රශ්නය අඩු වෙන්නේ නැහැ. අතීතයත් එක්ක කල්පනා කර කර මේ මොහොත ගැන හිතනවා නම් ওই ප්‍රශ්නේ කවදාකවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඇත්තටම මිනිස්සෙට ජීවත් වෙන්න මහා දෙයක් ඕනේ නැහැ. මේ මොහොතේ අර ධර්මයේ තියෙන ඒකනේ මේ සරලභාවය සහ සෑහළුභාවය සහ ඒ වෙලාවේ තියෙන දේෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න එක විතරයි සැනසීම තියෙන්නේ. නැත්තම් හරි අමාරුයි. බෑ එහෙම හරි අමාරුයි. දැන් ඕක තමයි ඕකේ ලාභය. දැන් ගොඩක් අයට ඒක තේරෙන්නේ නැහැ. ඒක පුණ්‍ය ලාභයක්. දැන් බුදුරජාණන් වහන්සේ ඒකනේ භික්ෂුවට පරිසරය හදලා දුන්නේ ඒකට. දැන් භික්ෂුවට හෙට උදේට උයන්නේ මොනවද කියලා කල්පනා කරන්න දෙයක් නැහැ. උදේට උයන්නනකොට දවල්ට මොනවද කරන්න කියලා කල්පනා කරන්න දෙයක් නැහැ. දානෙ ගෙනල්ලා දුන්නොත් වළඳනවා. නැත්තම් පාත්‍රය අරගෙන පින්න පාතේ වැටලා මොනවා හරි ලැබෙන දෙයක් වළඳනවා. එතකොට වස්ත්‍රයක් හෙට උදේට අඳින්නේ මොකද්ද කියලා කල්පනා කරන්න දෙයක් නැහැ. දැන් මේ දවල් වෙනකොට මේක හොදලා අඳින්නේ මොකද්ද කියලා කල්පනා කරන්න දෙයක් නැහැ. තමන් පොරවාගෙන ඉන්න සිවුර අඳනේ යම් කාලයක් පොරවන්න පුළුවන්ද ඒ කාලේ පෙරෙව්ව හේතුව වේල ගත්තා නැවත පෙරෙව්ව. එතකොට මේ අවශ්‍යතා අඩු වෙන්න මේ අල්පේච්ඡ භාවය කියන එක වරද්දවා ගන්න එපා. සමහර කෙනෙකුට පිනට ලැබෙනවා ස්වාමීන් වහන්සේ. පිනට ලැබෙන කෙනා අල්පේච්ඡ වෙනකොට මේක ධර්මතාවයක් විදිහට ක්‍රියාත්මක වෙන දෙයක් පිළිගත්තත් නැතත් යම් කිසි කෙනෙකුට කුසලයකට ලැබෙනකොට එයා අල්පේච්ඡ වෙනකොට ඒ පුණ්‍ය ශක්තිය ක්‍රියාත්මක වෙන්න ගන්නවා ආධ්‍යාත්මික දියුණුවට. මේක පිළිගත්තත් නැතත් ඒක එහෙමයි. කවුරු හරි කෙනෙක් භෞතික ලාභයට ඇලෙන්න භෞතික ලාභයේ පිනට ලැබෙනවා. හැබැයි අර ආධ්‍යාත්මයට තමන්ගේ ඇතුලේ කුසලයේ තියෙන උපකාරය එතකොට අඩු වෙනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් ජීවිතේ ප්‍රශ්න එනකොට ඒකත් එක්ක පොරබදන් නැතුව ස්වාමීන් වහන්සේ මේ මොහොත ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒ කෙනාට ඒක ලොකු ලාභයක්. මොකද දැන් නැත්තම් හිතයි හාමුදුරුවරුන්ට මේ නම් ප්‍රශ්නයක් නැහැනේ ඇත්තට අපිට මේ දායක පිරිස ඉන්න නිසා මේ අම්මලා ටිකයි ඔය ටික ඉන්න නිසා කොහොම හරි අපිට ඇත්තටම කරලා දෙනවා හැමදේම පහසු. ඉතින් ඒ ඔක්කොම කරලා දෙන්න පිරිස ඉන්නවා.
ඉතින් එහෙම නෙවෙයි පෞල් ජීවිතයේ ගෙවනකොට තනියෙන් මේ හැම දෙයක්ම නඩත්තු කරගන්න ඕනේ. ඒකට ඇත්තටම අපි ඒ වෙලාවේදී වෙන ක්‍රමයකුත් නැහැ අපිට. ඒකයි අපිට තියෙන විසඳුම. අපිට විසඳුම් 1000ක් හොයලා බලන්න ප්‍රශ්نين අවුල් වෙන එක විතරනේ. අපි කොච්චර දේවල් කරත් අපිට වෙන විසඳුමක් ගන්නත් බැහැනේ සාන්නස්. අපේ හිත හදාගන්න එක විතරයි මෙතනදී කරන්න තියෙන්නේ. පුළුවන් විදිහට ඒ පරිසරයට හඩගැහිලා හිත හදාගන්න. මොකද ඔක්කොටම වඩා මේ වෙලාවේ මානසිකත්වය අවුල් කරගත්තොත් ඒක තව ප්‍රශ්නයක්. ඒක සාමිනාසි කියූපේකේ ඇත්තක් එතන තියෙනවා. මොකද මේ ඇත්තට මේ කර්ම විපාකයක් ගෙවෙන්නේ අපිට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කාටත් මේ දුක විඳින්න අවශ්‍ය මේ ලෝකයේ ධර්මතාවයක් තියෙනවා. පරිසරයේ සකස් වෙනකොට විපාක දෙන්න තියෙන කර්ම ඉස්මතු වෙලා යනවා. ඒක හැටි. ඕක අනිත් පැත්තට වෙන්නේ නැහැ. කර්ම විපාකයේ දෙන්න පරිසරයේ සකස් වෙන්නේ නැහැ සායන. පරිසරයේ සකස් වෙනකොට මේ සංසාරයේ ඇති විපාක දෙන්න කර්ම ඕන පදා. හේතුඵල සම්බන්ධයක් නේ තියෙන්නේ සායන. එතකොට අර පරිසරයේ සකස් වෙලා විඩාවටපත් වෙන පරිසරය එනකොට ඒ කෙනාගේ කර්මානුරූපේ කෙනා දුකටපත් වෙනවා. දැන් ඕක හැම කෙනාටම වෙන්නේ නැහැනේ. එහෙමයි. සමහර ලාවට එකම ගෙදර ඉන්න ස්වාමියාට නෑ මේ පීඩනේ, බිරිඳට තියෙන පීඩනේ. එහෙමයි. දරුවන්ට නෑ මේ පීඩනේ. එතකොට මේක මේ කර්මානුරූපව සකස් වෙන දෙයක්. ඒකයි මේ කර්මඵලයේ තේරුම් ගන්න කියන්නේ. ගහකින් පොල් ගෙඩියක් වැටෙනකොට හැම කෙනාගේම ඔලුවට පත බෑ වෙන්නේ නෑනේ. එතනින් ගිහිල්ලා කර්මයක් තිබ්බොත් තමයි Taman ගොලුවට වැටෙන්නේ. එහෙමයි. දැන් ඔය මෙහෙට තියෙන ප්‍රශ්න ගම්බද පරිසරේ නෑ. ඒ පරිසරයේ එතන හැදිලා නැහැ මෙතන හැදුණා. එතකොට අපේ කර්ම ශක්තිය අනුව අපිට හේතු ටික හැදිලා එනවා. ඉතින් ඒකත් ගැන කතා කරා ස්වාමීන් වහන්සේ කාල වේලාව ඉක්මවා යනවා. ඉතින් අපි මේ කතා කරන්න යෙදුණු මදේ ගැන ඉතින් ඒ ආරෝග්‍ය මදේ, ජීවිත මදේ, යෞවන මදේ කියන මේ ධර්මයන් අපි කොහොම හරි අපි යම් විදිහකින් ජීවිතේ යටපත් කරගෙන තමන්ගේ ජීවිතයට ආලෝකයක් වන විදිහට කටයුතු කරගන්න. ඉතින් අද මේ ධර්ම සාකච්ඡාව ඉවහල් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් අද දවසේ ස්වාමීන් වහන්සේ මුලින්ම ධර්ම සාකච්ඡාවට වැඩම කරන්න යෙදුණු අපගේ කල්යාණ මිත්‍ර වන්දනීය පූජනීය අවසරයි මහරගම ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බලයෙන් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ධර්මය හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමු. ඒ වගේම අද මේ පින්කමට දායකත්වය චතුරිකා ලේකම්ගේ ඇතුළු පවුලේ සැම තිමියාගේ අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙනවා. මුලින්ම සඳහන් කළා තියෙන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පුණ්‍ය ධර්මය උපකාර වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඉතින් අපි එතුමිය ඇතුළු ඒ පවුලේ වාසය කරන සැමට අමා මහ නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මී ආශිර්වාදය හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරමු. අගෝස්තු 27 වන දිනට උපන් දිනය සමරන චනුති ගනුල්‍යා කරුණාතිලක දිනේට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමියට මේ දිනේට මේ වෙලාවේ ලබන්නා වූ උපන් දිනය පුණ්‍යවන්ත ජන්ම දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමිය ඉතින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අය නමින් මිය පරලොව ගොසින් පින් බලාපොරොත්තු වී යම්තාක් ඥාතීන් ඉන්නවද ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමේ අනුමෝදන් වේවා. ඉතින් ඒ අය මේ පින් දෙක අනුමෝදන් වීමෙන් ඒ අයගේ ජීවිතත් සැපවත් වේවා. ඒ ඇත්තු නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අමහා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම
පිරිකර පූජාවේ දායකත්වය ගීතා කරුණාරත්න මහත්මිය. ඉතින් එතුමිය ඇතුළු පවුලේ සැමටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ආශිර්වාදය හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනය අපි සිද්ධ කරමු. අද මේ පින්කම සම්බන්ධ වනු මේ පින්වත් පිරිසටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සැනසීම පිණිස මේ පුණ්‍ය ආශිර්වාදයේ හේතු වේවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ වාසය කරන ඒ වන්දනීය පූජනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝ රත්නයටත් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පුණ්‍ය ආශිර්වාදයේ හේතු වේවා. තින් සියලු සත්වයෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතුව අද අපි මේ ධම් සාකච්ඡාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි, කවුරුත් වන්දනා කරගමු, ආශිර්වාද සිදු කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.